අයිබෝතේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිටේ සිසතන විකතාන ඉලත සුබතෙත්තා කතා කරන්නේ ඔය જે පේපර් 10 එක පේපර් සාකච්ඡා කිරීම සෑහෙන වැදගත්. පේපර් සාකච්ඡා කරනකොට ඒවල උත්තර ලියා ගැනීම සෑහෙන වැදගත්. ඔයගොල්ලෝ ඒවා හරියට කරන්න ඕනේ. ඕන අපි පේපර්ස් ඒවල තියෙනවා. ඒවා හරියට කරගෙන යන්න. සයිබර් පේපර්ස් ඒවල තියෙනවා. ඒවා මාකින් ටික හරියට බලා ගන්න. ඩිස්කවරි පේපර්ස් ඒවල ඒවා මාකින් ටික හරියට බලා ගන්න. ස්කෝපියන් වොයේජ් පේපර් මම සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. රයිට් ඒකින්ද මේ වකවානුවතල කරන්න පුළුවන් උපරිමයෙන් මම ඔයා වෙනුවෙන් කරනවා. ඒකින්ද ඔයා ඒකට අනුගත වෙලා ඒක කරන්න ඕනේ. පුතේ ගන්න ඔයජ 10 එක ඔය 10 එකේ බලාගෙන යමු. රයිට් හරිද? බලශක්ති අර්බුදයට පිළිමක් ලෙස ස්වභාවික අපද්‍රව්‍ය භාවිතයෙන් ජීවවායු නිපදවිය හැකිය. එම ක්‍රියාවලියේ නිවැරදි පිළිවෙල මොකක්ද කියලා අහනවා. පුතේ කාබනික සංයෝග ජල විච්ඡේදනය ඊළඟට පැසීම ඊළඟට ඇසිඩික් අම්ල ජනනය ඊළඟට මීතේන් නිපදවීම. මොකක්ද? කාබනික සංයෝග ජල විච්ඡේදනය, ඒ කියන්නේ විශාල කාබනික සංයෝග ජල විච්ඡේදනය කරනවා. ඊළඟට ඒවා සුජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට තේ පැසීමට ලක් වෙනවා. පැසිච්ච ඒවා ඇසිඩික් අම්ල ජනනය දක්වා ක්‍රියාත්මක වෙනවා කාබනික අම්ල තියෙන දක්වා. ඊළඟට එතනින් මීතේන් වායුව නිපද වෙනවා. එහෙනම් පිළිතුරු අංක එන්නේ මොකද්ද? 2 කාබනික සංයෝග ජල විච්ඡේදනය, පැසීම, ඇසිඩික් අම්ල ජනනය, මීතේන් නිපදවීම. එහෙනම් එකේ පිළිතුරු අංක 2. දෙවෙනි ප්‍රශ්නෙට එන්න. සුජීවී ක්‍රියාවලිය ආධාරයෙන් සිදුවන වෛර නිෂ්පාදනය සම්බන්ධ පහත වගන්ති සලකා බලන්න. A. සීනි සහිත පළතුරු විෂ සුජීවීන් ආධාරයෙන් පැසීමට ලක් කරනු ලබයි. හරිනේ? සීනි සහිත පළතුරු විෂ සුජීවීන් ආධාරයෙන් පැසීමට ලක් කරනු ලබයි. ඊළඟට හරි. වයින් වල රසය යොදා ගන්නා පළතුරු වර්ගය මත වෙනස් වේ. ඔව් එහෙම දෙයක් තියෙනවා. රයිට් ඒක හරි. අමුද්‍රව්‍ය වල ඇති සුජීවීන් සල්ෆර් ඩයොක්සයිඩ් යෙදීමෙන් හෝ පැක්ෂරීකරණය කිරීමෙන් ඉවත් කරනු ලැබේ. ඒකත් හරි. අමුද්‍රව්‍ය තුළ ඉන්න සුජීවීන් සල්ෆර් ඩයොක්සයිඩ් යෙදීමෙන් හෝ පැක්ෂරීකරණය මගින් ඉවත් කරනු ලැබේ. හරි. දැන් A B C සියල්ල නිවැරදි. රයිට් එහෙනම් A B C සියල්ල නිවැරදි. හරිනේ? රයිට්. එහෙනම් තුන්වෙනි එකට එන්න. සුජීවීන්ගේ පැව සඳහා ප්‍රෝටීන් මහඟු කාර්යයක් ඉටු කරයි. ජීවදේහ තුළ ප්‍රෝටීන් වල ප්‍රධාන කාර්යභාරය. පුතේ ජීවදේහ වල ප්‍රෝටීන් වල ප්‍රධාන කාර්යභාරය වෙන්නේ පුතේ සෛලීය සංඝටන නිෂ්පාදනය කිරීම සඳහා දායකත්වය දැක්වීම. එතකොට ඔය තියෙන ප්‍රධාන සසෝපස්තර ලෙස ක්‍රියාත්මක කිරීම. ඒක නෑ. ප්‍රධාන සසෝපස්තරයේ ග්ලූකෝස් නේ. ඊළඟට බලමු අපි කියුව කියනවාද කියලා. ජෛවීය රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කියන්නේ. ජෛවීය රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්නේ එන්සයිම් වලින්. ඒතකොට එන්සයිම් සියල්ල ප්‍රෝටීන්. ඒතකොට ජීවීන්ගේ පැවැත්ම සඳහා ප්‍රෝටීන් මහාකාරයක් ඉටු කරා. ඒතකොට ජීවදේහ තුළදී ප්‍රෝටීන් වල ප්‍රධාන කාර්යයක් විදියට මෙතන තියෙන වලින් ගන්න පුළුවන් එකක් මේක හරි නිවැරදි. ශාකවල ප්‍රධාන සංචිත ආහාරය ප්‍රෝටීන් නෑ. ශාකවල ප්‍රධාන සංචිත ආහාරය පිෂ්ඨය. ශාක ශෛලබිත්තියේ ප්‍රධාන සංඝටකයේ ප්‍රෝටීන් වේ. වැරදිනේ පුතේ. ශෛලබිත්තියේ තියෙන්නේ සෙලුලෝස්, කාබෝහයිඩ්‍රේට්. රුධිරයේ කැඩ ගැනීම සඳහා සංඝටක නිපදවීමට දායක නොවේ නෑ පුතේ. ත්‍රොම්බින් වගේ ඒවා රුධිරයේ කැඩ ගැසීම සඳහා දායක වෙනවා. එහෙනම් පුතේ මෙතන ගන්න පුළුවන් උත්තරය ජෛවීය රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම කියන උත්තරය තමයි මෙතනදී ගන්න පුළුවන් උත්තරයකට හේතුව. මෙතන ඒකට අදාළ වෙන්නේ එන්සයිම් කියන එක කියනවා. මොකද එන්සයිම් නැත්තම් පුතේ ජීවදේහ වල ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ නැහැ. එහෙනම් පිළිතුරු අංක 2 එනවා ජෛවීය රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම. හරි. ඊළඟට තාපයේ ප්‍රශ්නයක් තියෙන්නේ. සෝඩියම් කාබනේට් කිලෝග්‍රෑම් 1000ක් සමග සිලිකා වැනි මිශ්‍ර කර සේෂාංශක 900 උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියා කිරීමෙන් ජල ද්‍රව්‍ය ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කෙරේ. right sodium carbonate වල විශිෂ්ට අපදාර්ථතාව 1050 J Kg ඍණයක C ඍණයක නම් අවශ්‍ය තාප ප්‍රමාණය කොපමණද? පරිසර උෂ්ණත්වයේ ශේෂාංශක 30යි. එහෙනම් දැනට තියෙන ශේෂාංශක 30න් රත් කරන්න ඕන 900 දක්වා. එහෙනම් දාන පුතේ sodium carbonate සඳහා Q සමානයි MS delta T ට. right තොර ස්කන්ධයේ කිලෝග්‍රෑම් කීයක්ද? 1000ක්. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1000ක් විශිෂ්ට අපදාර්ථතාව 1050යි J Kg ඍණයක සීරීනික උෂ්ණත්වය වැඩි වීම 870ක් වැඩි වෙනවනේ. ඇයි ඒ? 30 ඉඳන් 900 දක්වා වැඩි වීම 870ක්. එතකොට ඔන්න සෙල්සියස්. ධනයවට ඍණයව කැපෙනවා. එතකොට 1000 වැඩි කරන්නේ 1050න් වැඩි කරන්නේ 870යි. හරියට සුළු කරන්න. නමයයි දශම
1යි 3යි 5යි ගුණ කිරීම 10 බල 8 කියලා එනවා. 8 ජූල් ඈ මම කිව්වේ නෑනේ කිලෝ ජූල් කියලා. ජූල් මේක කිලෝ ජූල් කරනකොට මෙතනින් 10 බල 3ක් අයින් වෙනවා. 9.1යි 3යි 5 ගුණ කිරීම 10 බල 5යි කිලෝ ජූල් කියලා ගන්නවා. right එතකොට පිළිතුරු අංක එන්නේ 2 කොහොමද 4ට එහෙම ගහුවම ගාතල්ලි දැන් මොකද දීලා තියෙන්නේ ජූල් වලින් නෙමෙයි එතන කිලෝ ජූල් වලින් 10 බල 8 හරි නමුත් කිලෝ ජූල් වලින් දීලා දෙනවා නමුත් කිලෝ ජූල් වලින් 10 බල 5න් එන්නේ right 4 වෙනි එක හරි ඊට පස්සේ එකට පොඩි ගන්නනේ නමුත් අර වරද්දන දැන් වගේ අරව තමයි තියෙන්නේ නයිට්‍රජන් හා හයිඩ්‍රජන් මගින් ඇමෝනියා නිෂ්පාදනය කිරීම හේබර් ක්‍රමය කියලා අපි මේකට කියනවා N2 සහ H3H2 දෙකයි NH3 වේ. පළමු තප්පර 50 තුලදී ඇමෝනියා සාන්ද්‍රණය 0.02 මෝල් ගන්න ඩෙසිමීටර දක්වා වැඩි විය. තප්පර 50 තුලදී වැඩි වුණේ ඇමෝනියා නිෂ්පාදනය වීමේ ශීඝ්‍රතාවය. right? මේ ඇමෝනියා නිෂ්පාදනය වීමේ ශීඝ්‍රතාවය යන්නේ. මේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. සෑදිත්‍ය ප්‍රමාණය බෙදන ගත වෙච්ච කාලය නම් රේට් ඇමෝනියා. කොහොමද කියන රේට් ඇමෝනියා NH3 සමානයි ඩෙල්ටා NH3 බෙදීම ඩෙල්ටා T. ඕකනේ අපි සූත්‍රනේ වෙනස් වෙච්ච නැත්නම් නිර්මාණය වෙච්ච ඇමෝනියා ප්‍රමාණය බෙදන ගත වෙච්ච කාලය. පළමු තප්පර 50 තුලදී තමයි මේක වෙනස් වීම සිද්ධ වුණේ. ඒතකොට දීපිටේ 0.021 මවුල ගන්න ඩෙසිමීටරයට කියලා තියෙනවා. right බෙදීම ගත වෙච්ච කාලය තප්පර කීයද 50යි. ඒ සුළු කරලා බලන්න මේ කීයක් කියලාද කියලා 0.1 बिंदु 4යි 4යි දෙක. මවුල ගන්න ඩෙසිමීටරයට තප්පරයට කියලා එනවා. අපි මේ තප්පර වලින් බෙදුවේ. बिंदु 4යි 4යි දෙක පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. එහෙනම් 5 පිළිතුරු අංක 3. ඊළඟට යන හයවෙනි ප්‍රශ්නෙට දැන් තේරුණේ නේද අයියලා අක්කලා අපේ පන්තියේ ණය වැඩි රිසල්ට් එකක් දාන්න ප්‍රධාන හේතුව ප්‍රශ්න සාකච්ඡා කිරීම. නිවැරදි දැනුමත් එක්ක ප්‍රශ්න සාකච්ඡා කිරීම. ඉලක්කමක් දෙකක් එහාම එහා ගිහිල්ලා ප්‍රශ්නෙක උත්තරේ පොඩ්ඩක් එහාට මෙහාට වරදින්න කතන්දරේ නෙමෙයි මම මේ කියන්නේ. නිවැරදි දැනුමත් එක්ක නිවැරදිව හරියට කරගන්න හැටි දැනගන්න ඕනේ. ප්‍රශ්න වැඩිපුර කරන්න ඕනේ. රයිට්? ඒ ඔයා පන්තියක ඉන්නවා නම් මරයි ඔයයි දකින්න එකට. නමුත් පුතේ දැකීම දැන් මෙතනදි සිද්ධ වෙන්නේ නැහැ. ඔයා පුළුවන් තරම් ඔයාලට අවංක වෙලා පේපර්ස් හරියට කරන්න. ඒක පොත්පත් බලන් උත්තර ලියවට මට කමක් නැහැ. ඔයා මේකට උත්තර ලියනකොට පොත්පත් බලන් ලියන්න. ඒක ගැටලුවක් ඇත්තේ නැහැ. නමුත් පේපරේ කොහොම හරි කරන්න. අන්න එච්චරයි මට වැදගත් වෙන්නේ. ඔක්සාකේ සංචිත ඩයිසැකරයිඩ් සෑදීම සඳහා දායක වන මොනොසැකරයිඩ් යුගල වෙන්නේ. ඔක්කොල දිනේ මොනවද? සංචිත ඩයිසැකරයිඩ් සුක්‍රෝස්. ඒතර සුක්‍රෝස් හැදෙන්නේ මොනවලින්ද? ග්ලූකෝස් ධන ෆ්‍රක්ටෝස් වලින් තමයි සුක්‍රෝස් හැදෙන්නේ. ඔගනසෙන්නේ ග්ලූකෝස් ධන ෆ්‍රක්ටෝස් වලින් සුක්‍රෝස්. පිළිතුරු අංක 3. ග්ලූකෝස් ධන ෆ්‍රක්ටෝස් වලින් සුක්‍රෝස්. ඊළඟට යන හත්වෙනි ප්‍රශ්නෙට අරය R සහ ඍජු උස H වන කේතුක පරිමාව 3න් 1යි πr වර්ගයේ H. හරිනේ. අරය R බෙදීම 2 සහ උස 2යි H වන කේතුක පරිමාව අනුව. සූත්‍රය කියන්නේ දී. right? එතකොට අරය R බෙදීම 2යි. දැන් 3න් 1යි මේක නිකන් පොත්තුක් දීලා රයිසුක් දීලා හල්ලිත් දෙනවා වගේ කතාවක්. හරිද? ඕකට ආදේශ කරන්න ඉතින් පුතේ. දැන් R කීයද අරය? තිබ්බෙක් කෙනා වගේ 2යි. උස කීයද? 2යි H. 3න් 1යි 5. R වර්ගයේ දෙකටත් වර්ගයයි දී 2 වර්ගය 4යි. මේ දෙකටත් වර්ගයයි දී 2 වර්ගය 4යි 2යි H. ලැබෙනවා 2යි. 6න් 3 2 6යි. 6න් 1යි 5 R වර්ග H.
පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1. අද වෙනසක් නැහැ හේතුක පරිමාණ. හරියට පුතේ හරි. යන 8ට අරය සෙන්ටිමීටර් 7ක් සහ උස සෙන්ටිමීටර් 12ක් වන අරය සෙන්ටිමීටර් 7ක් සහ උස සෙන්ටිමීටර් 12ක් වන ඝන සිලින්ඩරයකින් සෙන්ටිමීටර් 7ක් වන අර උස සෙන්ටිමීටර් 12ක් වන ඝන කේතුආකාර කොටසක් ඉවත් කර ඇත. රයිට්. එම කේතුආකාර කොටස ඉවත් කළ පසු ඉතිරි පරිමාව අහන්න කියලා. මොකද මේ විදි සිලින්ඩරයෙන් කේතු කොටසක් ඉවත් කරනවා. නේ? සිලින්ඩරයෙන් කේතු කොටසක් ඉවත් කරලා. ඒතකොට සිලින්ඩරය තමයි මේක. ඒකේ අරය සෙන්ටිමීටර් 7යි. අරය සෙන්ටිමීටර් 7යි උස 12යි. අරය සෙන්ටිමීටර් 7යි උස 12යි. රයිට් මේකෙන් කේතුවක් ඉවත් කරනවා. කොහොම ඉවත් කරා කියලා දන්නවා කේතු ආකාර කොටස. ඒතර ඉවත් කරන කොටසෙත් අරය සෙන්ටිමීටර් 7යි. උස 12යි. ඉවත් කරන කොටසේ 12යි. ඊටු ටික හොයන්නදී එතකොට කාගෙන් කවද අඩු කරන්න ඕනේ? සිලින්ඩරයේ පරිමාණය අඩු කරන්න ඕනේ ඉවත් කරන කේතුවේ පරිමාව. එතකොට ඉතිරි පරිමාව සමානයි සිලින්ඩරයේ පරිමාව පුතේ 5r වර්ග h. ඉතින් අඩු කරන්න 3න් 1යි 5r වර්ග h කේතුවේ පරිමාවනේ. ඒතර මෙතන ඉතුරු වෙන්නේ 3න් 2යි 5r වර්ග h නේ. ඇයි සමස්ත 5r වර්ග h කියන්නේ 1යි. ඒකෙන් 3න් 1ක් අයින් කරාම 3න් 2ක් ඉතුරුයි. 3න් 2යි 5r වර්ග h. දැන් ආදේශ කරන්න. 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ 7යි. 12. කැපුණා 3 3 1යි 12 3 4යි 44 වරක් 28 2467 2464 කියලා අපිට 2464 ඝන සෙන්ටිමීටර. රයිට්. එහෙනම් 8 උත්තරේ ඉන්නේ පිළිතුරු අංක 1232 ගන්නේ. 2464 නෙමෙයි 1232. සෝරි 1232. 1232. ඕනේ 44ක් තියෙන උතේනේ. ඒතකොට 1232. 1464 ගෙන් ඩබල් වුණාම රයිට්. හරිද? 56 නෙමෙයි වැඩි වෙන 44 වරක් 28. 1232. යන්න ඊළඟ එක ප්‍රශ්න අංක 9ට. තට්ටු 5ක මහල් නිවාසයේ ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අතර දුර මීටර 2කී 4 වෙනි මහලේ සිට අංශක 30ක අවරෝහණ කෝණයකින් බලනකොට ගොඩනැගිල්ලේ පාමුළු සිට x දුරකින් පිහිටි ළමයෙකු දකි. x අගේ 100ද කියලා අහනවා. ඒ ගොඩක් කල්පනාකාරී වෙන්න මේ ගාන ගොඩක් අය මේ හිතන විදිය පොඩ්ඩක් වෙනස්කමක් තියෙනවා. ඒකෙන්ද සමහරට උත්තරේ එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම ඔයගොල්ලන් හිතුවොත් හරිද? තට්ටු ගොඩනැගිල්ලක් නේ. තට්ටු ගොඩනැගිල්ලක් කියවම පළවෙනි ෆ්ලෝ එක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක. එතකොට තට්ටු 5ක මහල් නිවාසයක්. තට්ටු 5ක මහල් නිවාසයක් තියෙනවා. හරිද? තනි තට්ටු එකක් තියෙනවා, තට්ටු දෙකේ කියවල් තියෙනවා, තට්ටු දෙකක් කියවම තට්ටු දෙකයි නම් තට්ටු 5ක් තියෙන 5යි. right down flow එකත් එක්කම තමයි ඔය කියන්නේ. කයි 3යි 4යි 5යි. දැන් 1 2 පළමු දැන් මෙහෙමනේ. දැන් 4 වෙනි මහලේ සිට තට්ටු 5ක මහල් නිවාසයක 4 මහල කියන්නේ මොන මහලද? මේක පළමු මහල. හරිද?
තට්ටු නම් පහයි. ලේස් පහයි. යට ලේයර් එක ලේයක් නැහැ කියලා කියන්නේ. right? ලේස් පහක් වුණාට right? මහල් වශයෙන් සලකනකොට right? පළමු මහල right? මේක පළවෙනි මහල නෙමෙයි. මේක බිම් මහල. මේක බිම් මහල. ඔන්නෝ තමයි දන්නේ නැත්තේ ඔයගොල්ලෝ සිංහල. සිංහලයේ ඔයගොල්ලෝ තින්නේ ඔය. බිම් මහල. මේ මොන මහලද? first floor, second floor, third floor, fifth, fourth floor. अब तट्टू किए अन्य अन्य तट्टू भाई महल හතරයි. එතකොට තට්ටු නිවාසයකදී මහලයි තට්ටුයි පටලව ගන්න එපා. ඒ කියන සිංහලෙන් තියෙන්නේ පළමු මහලද දැන් ඔයා නිකන් ලිෆ්ට් එකක යන්නකෝ. ලිෆ්ට් එක කොහොමද තියන්නේ පළමු තට්ටුවේ ලිෆ්ට් එක කියලා තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් කියලානේ. නේද? නේද? ඊළඟ එක නේද පළමු මහල. ඊට පස්සේ දෙවන මහල, තුන්වන මහල. ඒව අදින්නේ මහල වශයෙන් අදින්නේ. එතකොට මේ තමයි හතරවන මහල. හතරවන මහලේ සිට හතරවන මහල කියන්නේ මේකේ ඉන්නේ. හතරවන මහල කියන්නේ මේ මහල. මෙන්න මේ මහලේ ඉන්න එක්කෙනෙක් ගැන කියන්නේ. එතන මේ මහලේ උඩ ඉන්න කෙනෙක් කියන්නේ මේ මහල තුල ඉන්න කෙනෙක් ගැන කියන්නේ. එතකොට මෙතන ඉඳන් මෙතන උස කීයක් තියෙනවද? ඔක්කොම තට්ටු දෙකක් අතර දුර මීටර 2ක්. එතකොට ඔක්කොම මෙතන මීටර 8යි. right? ඊට පස්සේ දකුණ අවරෝහණ කෝණය අංශක 30යි. දැන් මෙයාගේ උස නැහැ කියලා සැලකුවොත් මෙතන ඉඳන් දකුණ අවරෝහණ කෝණය අංශක 30යි. මේ ළමයා මෙතන. එතන අංශක 30යි. මෙන් අහන්නේ මෙන්න මේ පාදේ කීයද කියලා. පාමුලික. එතකොට මේක අංශක 30 නම් මේක අංශක 60යි. නම් මේ පාදය බද්ධ පාදයේ අංශක 60. එහෙනම් අපිට තියෙන්නේ tan. tan අංශක 60 සමානයි. සම්මුඛ පාදය තමයි අපිට හොයන්න තියෙන එක y කියලා හිතමුකෝ. නේද? පාමුලික නම් ළමයට තියෙන දුර y බෙදීම 8. tan අංශක 60 කියන්නේ මූල 3යි. උත්තරේ 8යි මූල 3යි. ගොඩක් අය වරද්ද ගන්න තට්ටු ගණන් වලට. තට්ටු ගණන් වලදී වරද්ද ගන්න එපා. මේක බිම් මහල, මේක පළමු මහල, දෙවන මහල, තුන්වන මහල, හතරවන මහල. තට්ටු කියලා අදහස් කරන්නේ ලේස් නේ. පළමු ලේයර් එක. ඒක තමයි බිම් මහල. ඒතර තට්ටු පහක ගොඩනැගිල්ලක් කිව්වම මහල් හතරක ගොඩනැගිල්ලක් සමානයි තට්ටු පහක ගොඩනැගිල්ලකට කියලා මතක තියාගන්න. පළමු තට්ටුව, දෙවන තට්ටුව, තුන්වන තට්ටුව, හතරවෙනි පස්වෙනි තට්ටුව. පස්වෙනි තට්ටුව ඉන්නවා කියන්නේ ඇත්තටම ඒක හතරවෙනි මහල. ඔබ පළවෙනි මහලට කියන්නේ පළවෙනි තට්ටුවට කියන්නේ බිම් මහල කියලා. පැහැදිලිනේ? right. යන්න 10 වෙනි එකට. අරේ සෙලිමිටර් 3ක් වූ අර්ධ වෘත්තාකාර ආස්තරයක් හා සම්පාද ත්‍රිකෝණාකාර ආස්තරයන් සංයුක්ත කිරීමේ සාධනද ලාංඡනයේ රූප සටහනක් පහක් දැක්කේ. අර්ධවෘත්තයේ කේන්ද්‍රයේ සිට සම්පාද ත්‍රිකෝණයේ මුදුනට උස කීයද කියලා අහනවා. right? දැන් මෙන්න මෙතන ඉඳන් මෙතනට 3යිනේ තියෙන්නේ. right? මේ පාදයේ 3යිනේ එතකොට. සමපාද ත්‍රිකෝණයක් වුණොත් සමස්ත මේ පාද ඔක්කොම එක හා සමානින්ද මෙතන මෙතනට තියෙන්නේ ඔක්කොම 6යි. අනිත් සම්පාද ත්‍රිකෝණයක මේ කෝණය අංශක 60යි. අපෙන් අහන්නේ මේ පාදේ නේද? නම් ඔයා දාන්න දෙලින්ම මේ ඕන එකක් දාතේ මේ කර්ණය. සම්මුඛ පාදය sin අංශක 60 දාන්න. සම්මුඛ පාදය x කියලා හිතන්න. right? කර්ණය 6 sin අංශක 60 මුල 3 බෙදීම 2යි. x බෙදීම 6. right? කැපුණා 3යි මුල 3. 3 මුල 3 x सेंटीमीटर. පිළිතුරංක 1. පිළිතුරංක 1. right? හරිද? right අපි ඊළඟට එනවා ප්‍රශ්න අංක 11ට.
ලෝහ තහඩුවක දිග සඳහා ශිෂ්‍යයෙකු විසින් ලබාගත් මිනුම 8.23 සෙන්ටිමීටර්. 8.23 සෙන්ටිමීටර්. right? ඒ ලබා ගැනීමට භාවිතා කර ඇති මිනුම උපකරණය වන්නේ. දැන් මීටර කෝදුවේ බලන්න බෑනේ. මීටර කෝදුවේ බලන්න පුළුවන් පළමු දශම ස්ථානයේ විතරයි සෙන්ටිමීටර වල. ඒ කියන්නේ මීටර කෝදුව වෙන්නේ නැහැ. වර්නියර් කැලිපරේ මේක තහඩුවක දිග පුළුවන්. ඒ කිසිම අවුලක් නැත්නම් වර්නියර් කැලිපරේ. මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කිව්වොත් ඔයිට වඩා තව දත්තයක් එන්න ඕන. කියන්නේ මේක වර්නියර් කැලිපරේට තමයි සුදුසු වෙන්නේ. ඒතකොට අපි මිලිමීටර වලින් ගත්තොත් මේක right උනේ 82.3 මිලිමීටර කියලා නෙන්නේ. right? එතකොට 82.3 මිලිමීටර වුණාම 0.1 මිලිමීටර කියන එක වර්නියර් කැලිපරේ හොඳට බලන්න පුළුවන් එකක්. 0.1 මිලිමීටර කියන එක අපිට මීටර කෝදුවෙන් බලන්න බෑ. මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය 0.1 මිලිමීටර කියව ගන්න පුළුවන්. නමුත් ඊළඟ පොයින්ට් එකක් එක්ක තමයි එන්නේ. 1.0 මිලිමීටර කියලා තමයි එන්නේ. කියන්නේ අපිට පුළුවන් ඕන 0.12 මිලිමීටර වයින් මයික්‍රෝමීටර. ඒතර මේක සුදුසු මේක වර්නියර් කැලිපරේ තමයි එන්නේ. මොකද තහඩුවක දිග මැනලා තියෙන්නේ ඝනකමක් නෙමෙයි. තහඩුවක දිග. නම් එන්නේ වර්නියර් කැලිපරේ. තව සරල උත්තරයක් නේ වර්නියර් කැලිපරේ. ස්ප්‍රෙඩ්ෂීට්ස් කියනවා Excel වගේ right? ස්ප්‍රෙඩ්ෂීට් මුදුකාංගයක ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ මොකද්ද? දත්ත කළමනාකරණය සහ විශ්ලේෂණය කියන එක right? ස්ප්‍රෙඩ්ෂීට් එකකින් කරන්නේ ප්‍රතිමුඛත් මුදුකාංගයෙන් කරන්නේ දත්ත කළමනාකරණය සහ විශ්ලේෂණය කියන එක right? යන්න ප්‍රශ්න අංක 13ට ද්‍රවයක වාෂ්පීභවනය හා නැටීම පිළිබඳ පහත අවකාශය සලකා බලන්න. දැන් වාෂ්පීභවනය ඕනම උෂ්ණත්වයකදී වෙන්න පුළුවන් right? ශේෂාංශක එකේදීත් වෙන්න පුළුවන්. නමුත් නැටීම කියන්නේ තාපාංකයේදී සිද්ධ වෙන කාරණාවක් නේ. ජලයේ අවස්ථා විපර්යාස නැත්නම් ද්‍රවයක අවස්ථා විපර්යාස සිද්ධ වෙන්නේ විශේෂයෙන් නැටීම කියන තැනේදී. ඒ කියන්නේ අනිත් තැන්වලදී අවස්ථා විපර්යාසය නැතෝ නෙමෙයි ඉහළ පෘෂ්ඨයෙන් තමයි කරන්නේ. ඒකට වාෂ්පීභවනයේදී පුතේ සරලව කියන වාෂ්පීකරණය වාෂ්පීභවනයේ නැටීමයි කියන්නේ. වාෂ්පීභවනයේදී මෙන්න මේ වාෂ්පීභවනය හොඳයි. right? වාෂ්පීභවනය කියන එකේ ඉහළ පෘෂ්ඨයෙන් තමයි අණු ගැලවිලා ඉහළට යන්නේ. right? නැටීම කියන එකේදී තාපාංක උෂ්ණත්වයේදී සිද්ධ වෙන්නේ. මේක ඕනෑම උෂ්ණත්වයකදී. වාෂ්පීභවනය කියන එක ඕනෑම උෂ්ණත්වයකදී සිද්ධ වෙනවා. නැටීම තාපාංකයේදී විතරයි. right? ඒක නැටීම කියන එක යට ඉඳන් උඩට යනවා. right? යට ඉඳන් උඩට කියලා තමයි රිලීස් වීම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? වාෂ්පීභවනයේදී ඉහළ පෘෂ්ඨයෙන් පවරනවා. දැන් බලන්න එනවා. වාෂ්පීභවනයේ ඕනෑම උෂ්ණත්වයකදී සිදුවන අතර නැටීම නිශ්චිත උෂ්ණත්වයකදී සිදු වේ. ඒක හරියනේ. නැටීම සිද්ධ වෙන්නේ තාපාංකයකින් උෂ්ණත්වයේදී. B වාෂ්පීභවනයේ නිරාවරණය වූ පෘෂ්ඨ වර්ගඵලය මත රඳා පවතින අතර නැටීම පෘෂ්ඨ වර්ගඵලය මත රඳා නොපවතී. right? ඒක හරියි. නැටීම කියන එක පුතේ පෘෂ්ඨ වර්ගඵලය මත රඳා පවතින්නේ නැහැ. හැබැයි වාෂ්පීභවනය surface area එක වැඩි වෙන්න වාෂ්පීභවනය වෙන වැඩි. ඒකයි පුතේ ඔය ලොකු ජලාශ දින පිටරට ඒවා වහන පුතේ කළු බෝල වලින් කළු ප්ලාස්ටික් බෝල වලින් වහනවා. මොකද දන්නවද? ලොකුම ජලාශනේ සාමාන්‍ය ජලාශ වතුර හානි වීම වළක්වන වාෂ්පීභවනය වළක්වන right? එහෙනම් B වැරදි. නැටීම පෘෂ්ඨ වර්ගඵලය මත රඳා නොපවතී. හරිනේ? ඒක හරි. නැටීම කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය රඳා නොපවතී. එහෙනම් B හරි. වාෂ්පීභවනය හා වාෂ්පීකරණය දෙකම ද්‍රවයේ පවත්නා උෂ්ණත්වය මත රඳා පවතී. දැන් වාෂ්පීභවනය සහ වාෂ්පීකරණය යන දෙකම උෂ්ණත්වය මත රඳා පවතී. ඒක හරි. ඒක වැරදි වෙන්නේ නැහැ. සියල්ලම සත්‍ය වෙයි. වාෂ්පීභවනය සහ වාෂ්පීකරණය යන දෙකම ද්‍රවයේ පවත්නා උෂ්ණත්වය මත රඳා පවතී. ඒක හරි. ඉතින් මෙහෙමයි දැන්. වාෂ්පීභවනය ටිකක් වැඩි පුතේ උෂ්ණත්වය ටිකක් වැඩි නම්. ඒක රඳා පවතිනවා. වාෂ්පීකරණය දෙකම අදාළ අවස්ථාවේදී සිද්ධ වෙනවා. එතකොට ඔය උත්තරේ එනවා සියල්ල සත්‍යයි වෙයි කියලා. සියල්ල සත්‍ය වෙයි කියලා. 14ට එන්න. රූපේ පරිදි සුමට තිරස් තලයක් මත ස්කන්ධය කිලෝග්‍රෑම් 15ක් වන වස්තුවක් මත රූපේ පරිදි F ඵලයක් තිරසන අංශක 30ක කෝණයක් ආනතව ක්‍රියා කිරීමෙන් 3ms නිදකක ත්වරණයක් ලබා ගනී. F ඵලයේ විශාලත්වය කොපමණද? සුමට නම් ඝර්ෂණයක් ඇත්තේ නැහැ. 15
ඉස්සල එකේ ඔය වාෂ්පීභවනය සහ වාෂ්පීකරණය යන දෙකම ද්‍රවයේ පවත්වන උෂ්ණත්වය මත රඳා පවතිනවා කියලා කියවනේ. රයිට්? මෙහෙම දෙයක් තියෙනවා. ඔය වාෂ්පීභවනය තමයි ප්‍රධාන වශයෙන් ද්‍රවයේ පවත්වන උෂ්ණත්වය මත රඳා පවතින්නේ. හැබැයි වාෂ්පීකරණය කියන එක සිද්ධ වෙන්නේ පුතේ නැටීම කියන තැනනේ. ඔය නැටීම කියන තමයි වාෂ්පීකරණය කියලා කියන්නේ. රයිට්? වේපරයිසේෂන් කියන්නේ. එතකොට ද්‍රවයේ පවත්වන උෂ්ණත්වය මත ඔය වාෂ්පීකරණය කියන එක රඳා පවතින්නේ නැහැ. දැන් පොඩි දෙයක් තියෙනවා. දැන් ඒක මෙහෙම සාකච්ඡා කරන්න ඕනේ. නැත්නම් ඒක වැරදිනවා 100ක උත්තරේ නිවැරදි කියලා ගත්තොත් ඒක මෙහෙම දෙයක් තියෙනවා. වාෂ්පීකරණය කියන එක රඳා පවතින විශේෂයෙන් පීඩනය මත. ද්‍රවය පවතින උෂ්ණත්වය මත රඳා පවතින්නේ නැහැ. මොකෝ වාෂ්පීකරණය සිද්ධ වෙන්නේ නිශ්චිත උෂ්ණත්වයක. පැහැදිලිද? වාෂ්පීභවනය කියන එක උෂ්ණත්වය මත රඳා පවතිනවා. ඒකට හේතුව පුතේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙන වාෂ්පීභවනයත් වැඩි වෙනවා. පැහැදිලිද? නමුත් වාෂ්පීකරණය කියන එක උෂ්ණත්වය වැඩි වෙන්න වාෂ්පීකරණය කියන එක රඳා පවතින්නේ නැහැ. මොකද වාෂ්පීකරණය සිද්ධ වෙන්නේ නිශ්චිත උෂ්ණත්වයක. එතකොට ද්‍රවය පවත්වන උෂ්ණත්වය මත රඳා පවතී කිව්වොත් වාෂ්පීකරණය ඒක වැරදි උත්තරයක් වෙනවා. එතකොට පුතේ මේකෙදි 13 දී පොඩ්ඩක් එමු ආයි පිටිවස්සල 13 දී A හා B කියන දෙක තමයි නිවැරදි කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. C වල අවුල තියෙන අර වාෂ්පීකරණය කියන එක උෂ්ණත්වය මත රඳා පවතී කිව්ව නිසා වාෂ්පීකරණය කියන එක උෂ්ණත්වය මත රඳා පවතින්නේ නැහැ. විශේෂයෙන් වාෂ්පීකරණය කියන්නේ තාපාංකය රඳා පවතින පුතේ උෂ්ණත්වයක් මත නෙමෙයි. මොකද තාපාංකයේ යනුදු උෂ්ණත්වය. හින්ද වාෂ්පීභවනය නම් උෂ්ණත්වය මත රඳා පවතිනවා. රයිට්? එහෙනම් 14ට එන්නකෝ. F කියන බලයක් යොදන්නේ කෝණයේ අංශක 30යි. right? ස්කන්ධය කිලෝග්‍රෑම් 15. ගමන් කරන ත්වරණය 3 ms නේද? right? එතකොට අපේ ගන්න F බලය කීයද? ඉතින් අපි බලමු පුතේ ත්වරණය සඳහා අවශ්‍ය බලය කීයක් තියෙනවද කියලා නේ. මේ පැත්තට බලය කියන්නේ මෙන්න මේ කියන අගේ බලය කීයක් ඇවිල්ලාද කියලා අර F1 කියලා ගත්තොත් මෙන්න මේ පැත්තට තල්ල වලින් ඉන්නේ 3 ms ඉඳ කියන්නේ නෑ. F1 සමාන F1 m F1 සමාන ස්කන්ධය 15යි ත්වරණය 3 15යි 45යි න්‍යූටන් 45. කියන්නේ මෙන්න මේ බලය. හැබැයි මේ බලය ආවේ මෙයා වෙන්නේ. කියන්නේ කෝණේ පැත්තට විභේදනය වෙලා. එයා කියන්නේ F1 කියන්නේ F cos θ. නම් F1 සමානයි F cos θ. cos θ. නම් F1 කියන්නේ 45යි. F තමයි හොයන්න තියෙන්නේ cos θ මුල 3 බෙදීම 2. 90 බෙදීම මුල 3. තිහයි මුල 3යි. තිහයි මුල 3යි නිව්ටන්. පිළිතුරාංක 5. පිළිතුරාංක 5. පිළිතුරාංක 5. තිහයි මුල 3යි නිව්ටන්. cos තීරෙන්නේ කොහොම පැත්තට යවම cos. එතකොට ඉදිරියට යොදන බලය F1 නම් ඒක නිව්ටන් 45ක් කියලා 15 3. right? එතකොට AF1 සමාන වෙන්නේ මේ බලයේ විභේදනය. මේ බලය කෝණේ පැත්තට විභේදනය කරාම cos F cos θ සමාන F1. එහෙනම් cos θ කියන්නේ මුල 3 බෙදීම 2යි. sin 60 මුල 3 බෙදීම 2යි. cos θ කියන්නේ මුල 3 බෙදීම 2යි. එතකොට දෙක මේ පැත්තට 45 සරත් දෙක 90යි මුල 3ෙන් බෙදනවා. හරය පරිමේය කරන්න 93ෙන් බෙදුවම 30යි උඩ මුල 3ෙන් ගුණ වෙනවා 30යි මුල 3යි කියලා. right. යමු ඊළඟ එක 15 වෙනි එක. පහත දැක්වෙන ප්‍රතිරෝධක පද්ධතිය සහිත පරිපථයේ K1 ස්විචය විවෘතව තිබියදී K2 ස්විචය වැසු විට right ඒ කියන්නේ on කරාම A හා B ලක්ෂ අතර සමග ප්‍රතිරෝධය වන්නේ. එතකොට ඔයා බලන්න නිකන් K1
විවෘතව තියෙනකොට K2 පැත්තේ ධාරාව ගමන් කරන. එතකොට 5යි 10යි 10යි විතරනේ සෙට් වෙන්නේ. අනිත් ඒවා සෙට් වෙන්නේ නැහැ. රයිට්. එතකොට සෙට් වෙන්නේ 5 සෙට් වෙනවා. ඊට 10 සෙට් වෙනවා. අනිත් ඒවා පරිපථය සම්පූර්ණ නැහැ. ඒකිට ඒ පැත්තට යන්නේ නැහැ. මොකෝ මෙතනින් උඩට යන්නේ නැහැ පුතේ. මෙතන 5 වැඩක් ඇත්තේ නැහැ. මේ 5 වැඩක් ඇත්තේ නැහැ. දැන් මේ පැත්තේ පරිපථය එන්නේ නැහැ. මෙතන තමයි පරිපථය ගමන් කරන්නේ. එතකොට මේක 5 මේක 10 මේක 10. එතකොට A කියන තැන තියෙන්නේ මේ පැත්තේ. तो उड़ी धाराව ගමන් කරන්නේ නැහැ. B කියන එක කියන්නේ මේක. එතකොට මේ දෙන්න එකිනෙක සමාන්තරගතයි. එහෙනම් මේ දෙන්න ගුණ කරා නේද? ප්‍රතිරෝධ දෙක ගුණ කරා ප්‍රතිරෝධ වල එකතුවෙන් බෙදුවා. සමාන්තරගත තියෙන අවස්ථාවේ ලේසි විදිහ. ප්‍රතිරෝධ දෙකක් තියෙනකොට මම කියන්නේ හැමතිස්සෙම මේ දෙන්න වෙනුවට උදන තනි එක හොයන්න ලේසි විදිය මේ දෙන්න ගුණ කරා. මේ දෙන්න ගුණ කරලා ඒ දෙන්නගේ එකතුවෙන් බෙදන්න. උත්තරේ දෙන්නේ 5යි. එතකොට මේක 5යි. 5යි 5යි 10යි. ශ්‍රේණිගත අවස්ථාවේ 10. පිළිතුරාංක එන්නේ 2. පිළිතුරාංක එන්නේ 2. ඒතර MCQ 5 අවසාන වෙනවා. අපි ඊළඟ යනවා රචනා වලට. උත්තර කියනකොට ඒ ටික හරියට පිළිවෙලට ලියා ගන්න. රයිට්. රචනා වල ලෑස්ති වෙන්න ස්ට්‍රක්චර් පළවෙනි එක. right ප්‍රශ්නාංක 1 සිම්පල් A වල 1 ප්‍රශ්නාංක 1 සිම්පල් A වල 1 right තාප ධාරිතාව යනු කුමක්දයි අර්ථ දක්වා ඒ ලබාගත හැකි සමීකරණය. පුතේ තාප ධාරිතාව කියන්නේ මොකද්ද වස්තුවක? right ස්කන්ධය වැදගත් වෙන්නේ නැහැ මෙයාගේ. තාප ධාරිතාව හඳුන්වන්න යනකොට ස්කන්ධය වැදගත් වෙන්නේ නැහැ. යම් වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණයනේ. ඒත් අපි Q සමානයි C ඩෙල්ටා T කියලා හඳුන්වන්නේ ඕක. සූත්‍රය නේ. Q කියන්නේ කවුද එතකොට? තාප ප්‍රමාණය. C කියන්නේ තාප ධාරිතාව. ඩෙල්ටා T කියන්නේ උෂ්ණත්ව වෙනස. එහෙනම් මොකද්ද තාප ධාරිතාව කියන්නේ? යම් වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. එතකොට C කියන්නේ තාප ධාරිතාව කියන්නේ. එනවා අයින් අහනවා තාප ධාරිතාව කුමක්ද අර්ථ දක්වා ඒ ලබාගත හැකි සමීකරණ ලියා දක්වන්න. ලියන්නේ නම් මෙහෙම. ලියන්න හරියට යම් වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් යම් වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණයයි. යම් වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණයයි. ලබා දිය යුතු තාප ප්‍රමාණයයි. කාලපතේ සූත්‍රය Q සමානයි C ඩෙල්ටා T. ආනවාගෙන් සමීකරණ ලියා දක්වන්න කියලා. Q සමානයි C ඩෙල්ටා T. right Q සමානයි C ඩෙල්ටා T. right දෙකට යන්න විශිෂ්ට තාප ධාරිතාව අර්ථ දක්වා ඒ ලබාගත සමීකරණය. කාලපතේ මෙතන පොඩි වෙනසක් වෙන්නේ. ස්කන්ධය සඳහන් කරන විතරයි. ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් එකක්. වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකක්. එහෙනම් මොකද්ද? යම් වස්තුවක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සෙල්සියස් අංශක 1කින් හෝ කෙල්වින් අංශක 1කින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය තමයි විශිෂ්ට තාප ධාරිතාව. වෙනසකට තියෙන ස්කන්ධය ගැන සඳහන් කරනවා. ඒතර Q සමානයි ms ඩෙල්ටා T. සමානරාට S වෙනුවට සිම්පල් C පාවිච්චි කරන්නත් පුළුවන්. සිම්පල් C mc ඩෙල්ටා T පාවිච්චි කරන්නත් පුළුවන්. right Q සමානයි ms ඩෙල්ටා T නැත්නම් Q සමානයි mc ඩෙල්ටා T. පැහැදිලිද පුතේ? right එහෙනම් යන විශිෂ්ට තාප ධාරිතාව අර්ථකථනය යම් වස්තුවක උෂ්ණත්වය යම් වස්තුවක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක්. එහෙම ලියන්න. යම් වස්තුවක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක්
කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය හරි ඊළඟට අග්ගාන Q සමානයි ms delta theta නැත්නම් Q සමානයි mc delta theta right අපි නා රෝමිලක්කන් තුනේ කියන්නේ පුතේ තාපධාරිතාව සහ විශිෂ්ඨාවධාරිතාව අතර සම්බන්ධය ලියා දක්වන්න. ඒකට තාපධාරිතාව විශිෂ්ඨාවධාරිතාව අතර සම්බන්ධය තමයි අපෙන් අහන්නේ. පුතේ දැන් මේවා එකම විදියේ වස්තු දෙකක හිතන්නකෝ. right මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් ඉහළ නම්වනවා. right මෙයාගේ ස්කන්ධයක සඳහන් කරමු. m දෙන්නගෙම එකම ස්කන්ධ තියෙන්නේ. නමුත් මෙයාගේ ස්කන්ධය සඳහන් කරන්නේ නැහැ. මෙයාගේ ස්කන්ධය සඳහන් කරනවා. අපි දෙන්නටම එකම තාප ප්‍රමාණය සපයන්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන් මතක තියාගන්න එකම තාප ප්‍රමාණය සපයනවා නම් දෙන්නගේ උෂ්ණත්වය ඉහළ යාම එක හා සමානයි. එකම ද්‍රව්‍යයන්ගෙන් සාදලා තියෙන බයිසිකල් බෝල දෙකක් කියලා හිතන්නකෝ. එකම ස්කන්ධයේ තියෙන බයිසිකල් බෝල දෙකක් කියලා හිතන්නකෝ. එහෙනම් මෙයාගේ දීලා තියෙන තාපධාරිතාව, මෙයාගේ දීලා තියෙන විශිෂ්ට තාපධාරිතාව. මොකද ස්කන්ධය දීලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ ලබා දෙන තාප ප්‍රමාණය Q සමානයි C delta T. right මෙයාගේ ලබා දෙන තාප ප්‍රමාණය ස්කන්ධයේ දීලා තියෙන ms delta T. හැබැයි ලබා දෙන තාප ප්‍රමාණය එකිනෙකට සමානයි නේද? ලබා දෙන තාප ප්‍රමාණය එකිනෙකට සමාන නම් මේ සමීකරණ දෙක එක හා දෙක සමානයි කියලා අරගෙන අපිට මොකද්ද පෙන්වන්න පුළුවන්? right පළමු සමීකරණය දෙක සමීකරණය කියලා ගත්තම c delta theta සමානයි පුතේ ms delta theta. දැන් අපිට පැහැදිලිව පේනවා කවුද කැපෙන්නේ කියලා. එකම උෂ්ණත්ව ප්‍රමාණයෙන් තමයි ඉහළ යන්නේ. නම් c කියන්නේ තාපධාරිතාව සමානයි ස්කන්ධයේ ගුණ කිරීම විශිෂ්ට තාපධාරිතාව. c සමානයි ms C සමානයි ms. right දෙදෙනාටම සපයන්නේ එක හා සමාන තාප ප්‍රමාණ. දෙදෙනාම එකම જાතියෙන් හැදිලා තියෙන්නේ. දෙදෙනාටම තියෙන එකම ස්කන්ධ. නමුත් මෙයාගේ ස්කන්ධය සඳහන් කරන්නේ නැහැ. මෙයාගේ ස්කන්ධය සඳහන් කරනවා. එකම තාප සපයන හින්දා තාපධාරිතාව විශිෂ්ඨාවධාරිතාව ස්කන්ධය අරගෙන සූත්‍ර සමාන කරා. පැහැදිලිද පුතේ? right ලියාගන්න ඉක්මනට ඊළඟට යනවා හතරවෙනි එකට විශිෂ්ට ගුප්තතාවය. right විශිෂ්ට ගුප්තතාවය කියන කතන්දරයේදී අනිවාර්යයෙන් මතක තියාගන්න විශිෂ්ටයි කියවම ස්කන්ධය සඳහන් කරන්න ඕන. කිලෝග්‍රෑම් එකක්. මොනවා කිලෝග්‍රෑම් එකද? ඒක ඝනයක් වෙන්න පුළුවන්, ඒක ද්‍රවයක් වෙන්න පුළුවන්, ඒක වාෂ්පයක් වෙන්න පුළුවන්. right ඝනයට ද්‍රවය වෙන්න පුළුවන්, ද්‍රවයට ඝනය වෙන්න පුළුවන්. ද්‍රවයට වාෂ්ප වෙන්න පුළුවන්, වාෂ්පයට ද්‍රවය වෙන්න පුළුවන්. ඒතර මේවට කියන්නේ පදාර්ථ අවස්ථා විපර්යාසයනේ. ඒතර පදාර්ථ අවස්ථා විපර්යාසය සිදු වෙනකොට වෙනස් වන තාප ප්‍රමාණය කොච්චරද? කිලෝග්‍රෑම් එකක. එහෙනම් විශිෂ්ට ගුප්ත තාපය කියන එකෙන් අර්ථකථනය කරන්නේ යම්කිසි යෙදීමක්. මොකද පුතේ යෙදීම? පදාර්ථයේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඝනයේ ද්‍රවය වෙනවා, ද්‍රවයේ වාෂ්ප වෙනකොට උෂ්ණත්වය වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශේෂාංශක බිඳුවේ අයිස් කැටේ තියෙනවා නම් මේක ශේෂාංශක බිඳුවේ ද්‍රව ජලය. right ඊට පස්සේ ශේෂාංශක C උමාලයේ තියෙන අවස්ථාව නම් මේ ශේෂාංශක C ජලය. right එතකොට මොකද්ද විශිෂ්ට ගුප්තතාවය කියන්නේ?
විශිෂ්ට ගුප්තතාවය කියන්නේ පුතේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් පදාර්ථයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව පදාර්ථයේ අවස්ථා විපර්යාසයේ සිදු කිරීමේදී වෙනස් වන තාප ප්‍රමාණය තමයි විශිෂ්ට ගුප්තතාවය කියලා අපි හඳුන්වන්නේ. රයිට්. කියන්නේ නම් මේම හතරවෙනි එක විශිෂ්ට ගුප්තතාවය කියන එක පදාර්ථයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් පදාර්ථයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව අවස්ථා විපර්යාසයට ලක්වන අවස්ථාවේදී උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව අවස්ථා විපර්යාසයට ලක්වන අවස්ථාවේදී උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව අවස්ථා විපර්යාසයට ලක්වන අවස්ථාවේදී වෙනස් වන තාප ප්‍රමාණයයි වෙනස් වන තාප ප්‍රමාණයයි එතකොට අවස්ථා දෙකක් තියෙනනේ ධනයක් ද්‍රවයක් වීම හෝ ද්‍රවයක් ධනයක් වන අවස්ථාවට අපි පාවිච්චි කරන්නේ පුතේ විලයනේ විශිෂ්ට ගුප්ත තාපධාරිතාව නේද? විලයනේ විශිෂ්ට ගුප්ත තාපධාරිතාව. අනිත් එක මොකද්ද? ද්‍රවය ඝන වීම හෝ ද්‍රවය වාෂ්ප වීම හෝ වාෂ්ප ද්‍රවණ අවස්ථාවේදී එක්කිනාට අපි කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාප ධාරිතාව. අවස්ථා දෙක ප්‍රධාන අවස්ථා දෙක රයිට්. ඊළඟ යන පස්වෙනි එක මේ අපි හොඳටම කරගුවනේ තාපයේ කොටසදී කරගුවා. රයිට්. මොකක්ද අහන්න පස්වෙනි එකේ? පස්වෙනි එකේ අහන උෂ්ණත්වයේ සමග කිසියම් ද්‍රවයක ඝනත්වය වෙනස් වන ආකාරය ප්‍රත්‍යාරණයක් ඇතුලේ. පුතේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩි වෙනකොට ඝනත්වය කියන එක කෙනා අඩු වෙනවා. ජලයේ හැර මොකද ජලයේ තියෙන අනියම් ප්‍රසාරණය නේ. උෂ්ණත්වය වැඩි වෙනකොට ඝනත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒතර ප්‍රස්ථාර එන්න ඕනේ මේක. එහෙනම් රෝම ඉලක්කම් 5ට ප්‍රස්ථාර එන්න ඕනේ මේක. උෂ්ණත්වය වැඩි වෙනකොට ඝනත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. right ඔන්න අර වාෂ්පීකරණයේ හොඳ උත්තරය දැනගන්න ඔතනින් එනවා කිසියම් ද්‍රවයක ද්‍රවාංකය සහ තාපාංකය. එතකොට තාපාංකය කියන්නේ කවුරුද? තාපාංකය කියන්නේ වාෂ්පීකරණ අවස්ථාවනේ. එතකොට කිසියම් ද්‍රවයක තාපාංකය සහ ද්‍රවාංකය රඳා පවතින සාධක දෙකක්. එහෙම වුණොත් පුතේ මෙතන සාධකයක් විතර අපිට උෂ්ණත්වය කියන්න පුළුවන්. ඒකනේ වාෂ්පීකරණය සඳහා උෂ්ණත්වය බලපෑමක් ඇති කරන්නේ නැහැ. වාෂ්පීභවනය සඳහා තමයි උෂ්ණත්වය බලපෑම ඇති කරන්නේ. එතකොට කිසියම් ද්‍රවයක ද්‍රවාංකය සහ තාපාංකය රඳා පවතින සාධක දෙකක්. විශේෂයෙන් පුතේ සංසුද්ධතාව. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපිට ලුණු වතුර රත් කරන්න නටවන්න ටිකක් වැඩි කාලයක් ගත වෙනවා වගේ මේකේ තාපාංකය සාමාන්‍ය ජලයට වඩා වැඩි ලුණු වතුර. පැහැදිලිද? ඉතින් පුතේ මෙන්න මේ විදිහට ගත්තොත් සංසුද්ධභාවය අනිවාර්යෙන් රඳාපවතිනවා. ඊළඟට පුතේ තාපාංකය සහ ද්‍රවාංකය කෙරෙහි බාහිර පීඩනය අනිවාර්යෙන් බලපාන. දැන් නුවරඑළිය වතුර නටන්නේ පුතේ ශේෂාංශක 90 වගේ. ඒතර බාහිර පීඩනය අඩු වෙන්නේ නුවරඑළියේ. මොකෝ උසට යන්න පීඩනය අඩු වෙනවා. එතකොට බාහිර පීඩනය අඩුයි කොහෙද? නුවරඑළියේ. මූදු මට්ටමේ පීඩනයට වඩා නුවරඑළියේ පීඩනය අඩුයි. උඩට පීඩන තියෙන හින්දා. එතකොට බාහිර පීඩනය අනිවාර්යෙන් ද්‍රවාංක තාපාංකෙරි බලපාන. ඒ වගේම සාදැති ද්‍රව්‍ය ප්‍රමාණය මත ද්‍රවාංක තාපාංක රඳා පවතින අවස්ථාවක් තියෙනවා. ප්‍රධාන දෙකක් විදිහට ලියුවොත් සංසුද්ධතාවය සහ බාහිර පීඩනය ලියන්න පුළුවන්. යන්න
ප්‍රධාන දෙක විදියට සංසුද්ධතාවය සහ හයවෙනි එක කිසියම් ද්‍රවයක ද්‍රවාංක හා තාපාංග රතාපවතින සාධක සංසුද්ධභාවය සහ බාහිර පීඩනය සංසුද්ධභාවය සහ බාහිර පීඩනය right යන්න B කොටසේ පළවෙනි එක right B කොටසේ පළවෙනි එක තාපධාරිතාවය දීලා තියෙනවා 40 JK ඍණයක වන තඹ කැලි මීටරයක් තුල සෙල්සියස් 30 උෂ්ණත්වයේ පවතින ජලය කිලෝග්‍රෑම් 0.1ක් ඇත සෙල්සියස් 100 පවතින යකඩ කැබල්ලක ස්කන්ධයේ 0.05 එම ජලයට දැමුව විට මිශ්‍රණයේ අවසන් උෂ්ණත්වය සොයන්න යකඩවල විශිෂ්ට තාපධාරිතාව දීලා තියෙනවා 400යි කියලා ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4200යි කියලා ගමු. එතකොට කවුද? මෙන්න ඉන්නවා යකඩ කැලල. right? යකඩ කැලල ස්කන්ධය අපිට තියෙනවා අපි දාමු MF කියලා, යකඩ FP කියලා. එයාගේ ස්කන්ධය 0.05 කිලෝග්‍රෑම්. එතකොට එයාගේ SFP මොකද්ද? විශිෂ්ට තාපධාරිතාව 400යි. කල්පනාකාරී වන්න J kg ඍණයක C ඍණයක. right? ඊළඟ අපිට දින තියෙන තව කැලරි මීටරයක් මෙයා ඉන්නේ සෙල්සියස් 100 මෙයා උෂ්ණත්වයේ සෙල්සියස් 100යි අපිට දින තියෙන තව කැලරි මීටරයක් තව කැලරි මීටරය ගත්තම එයාගේ තාපධාරිතාව අපිට දින තියෙන C කොපර් සමානයි 40යි කියලා දින තියෙන දත්ත ආදේශ කරන්න වෙන මොකුත් ආදේශ කරන්න එපා දින තියෙන දත්ත ආදේශ කරන්න 40යි JC ඍණයක මේක ඇතුලේ වතුර දී ඉන්නේ ස්කන්ධය MW water දින දින 0.1 කිලෝග්‍රෑම් නෑ SW දාගන්න පුතේ 4200යි කියලා JKG ඍණයක C ඍණයක right මොකක්ද කියන්නේ දැන් මේගොල්ලන් ඉන්නේ සෙල්සියස් 30 right සෙල්සියස් 100 තියෙන යකඩ කැබල්ල දැන් දාන්නේ මේක ඇතුළට සෙල්සියස් 100 තියෙන යකඩ කැබල්ල දැන් දාන්නේ මේක ඇතුළට ඒක ඇතුළට දැම්මම පස්සේ කවුද තාපය පිට කරන්නේ සෙල්සියස් 100 තියෙන යකඩ කැබල්ල තාපය පිට කරනවා සෙල්සියස් 30 තියෙන තඹ කැලරි මීටරය සහ ජලය ඒක උරා ගන්නවා එතකොට අවසන් මිශ්‍රණය අපි මේකනේ සලකන්නේ අවසන් මිශ්‍රණය right අවසන් මිශ්‍රණය අවසන් උෂ්ණත්වය දැන් මොකද වෙන්නේ සෙල්සියස් 30 ඉන්න එක්කෙනා සෙල්සියස් T දක්වා උෂ්ණත්වය වැඩි කර ගන්නවා සෙල්සියස් 100 ඉන්න එක්කෙනා සෙල්සියස් T දක්වා උෂ්ණත්වය අඩු කර ගන්නවා. එයා මෙහා දක්වාපත් වෙනවා මෙහා එයා දක්වාපත් වෙනවා. අවසන් උෂ්ණත්වය වඩපත් වෙනවා. දැන් එහෙනම් කවුද තාපය පිට කරේ? යකඩ තාපය පිට කරා. යකඩ පිට කළ තාපෙනේ යකඩ පිටා සමානයි කවුද? කැලරිමීටරය උරාගත් තාපය ටැවුතා ධන ජලය උරාගත් තාපය ටැවුතා right කැලරිමීටරය පිට කරන තාපය Q1 කියලා හිතමුකෝ sorry මේ යකඩ පිට කරපු තාපය Q1 කියලා හිතමුකෝ කැලරිමීටර උරාගත් තාපය Q2 ජලය උරාගත් තාපය Q3 එහෙනම් යකඩ පිට කරපු තාපය නම් යකඩ සඳහා දාන්න Q1 පුතේ MS M යකඩ විශිෂ්ටාවධාරිතාව යකඩ උෂ්ණත්වය වෙනස් වීම කීයද C නම් T දක්වා එහෙනම් C ෙන් අඩු කරන්න T Q2 කියන්නේ මොකද්ද කැලරිමීටර එතකොට එන්නේ තාපධාරිතාවය C කොපර් උෂ්ණත්වය වෙනස් වීම කීයද 30 ඉඳන් T දක්වා වැඩි වෙනවා එහෙනම් මෙතන වරහන් ඇතුළේ වෙන්නේ T ඍණ 30 ජලය උරාගත් තාපය එහෙනම් MW SW උෂ්ණත්වය වෙනස් වීම T ඍණ 30 නේද? right දැන් ආදේශ කරන්න. ස්කන්ධය යකඩ 0.05 විශිෂ්ටාවධාරිතාව 400 උෂ්ණත්වය වෙනස් වීම දන්නේ නැහැ 100 ඍණ θ. මෙතන කොප 40යි උෂ්ණත්වය වෙනම T ඍණ 30. එකතු කරන්න. ජලයේ ස්කන්ධය 0.1යි විශිෂ්ටාවධාරිතාව 4000
200යි θ ඍණ 30යි right සුළු කිරීම කරන්න 4 5 4000යි 4000ම 5ක් එතකොට 2000යි 1000ක් කාලා පස්සේ දශම ස්ථාන 3ක් අයින් කරන්න ඕනේ 2යි right මෙතන එන්නේ 100 ඍණ θ සමානයි මෙතන එනවා දශම ස්ථාන වේග අයින් කරාට පස්සේ 420යි 420යි 40යි එකතු කරන්න පුළුවන් පොතේ θ ඍණ 30යි θ ඍණ 30යි සමාන ඉලක්කම් වලින්දී එතකොට 420යි 4 එක්ක කරද්දී 460යි θ ඍණ 30 වරන් සුළු කරන්න දෙවරක් 100 200යි ඉන්න 2යි θ 460යි θ අඩු කිරීම 46 වරක් 3 138යි 138යි බිංදු 2යි right තොර ධනපද ඍණපද එහාට මෙහාට මාරු කරන්න ඍණ 1800 sorry 13800 මේ පැත්තට එනවා ධන වෙලා ධන 13800 ධන 200 සමානයි 2යි θ හැමතැන යනකොට ධන 2යි θ එනවා 462යි θ වෙනවා එතකොට 13800යි 2 14000යි 14000 බෙදන්න ඕනේ 462 14000 බෙදීම 462 සමානයි θ බලන්න θ කියන්නේ තිහයි දශම 3 තිහයි දශම 3 කියලා නේද බලන්න තිහයි දශම 3 සෙල්සියස් පොඩි උෂ්ණත්වය වැඩි වීමක් වැඩි වෙනවා right යකඩ පිට කරපු තාපය කැලරිමීටරය සහ ජලය උරා ගත් තාපයට සමාන වෙනවා හරියට හදා ගන්න හරි අරනේ ස්ටොප් කරලා ලියා ගත්තා නම් හරියද right b එකේ දෙකට යමු b එකේ දෙක सेशन्स के 150 उष्णत्वයේ ති හිමාලය सेशन කිලෝග්‍රෑම් දෙකක් सेशन्स के 60 උෂ්ණත්වයේ පවතින ජලය බවට පත් කිරීම ඉවත් කළ යුතු තාප ප්‍රමාණය කොපමණද? කො 150 හිමාලයේ right ඒක ගන්න මෙහෙමද 150 හිමාලය මුලින්ම 100 හිමාලය වෙන්න ඕනේ. ඊට පස්සේ 100 ජලය වෙන්න ඕනේ. 100 ජලය තමයි 60 ජලය බවට අඩු වෙන්නේ. ඒකට මෙන්න හිමාලය 150 හිමාලයනේ. ඒක මුලින් වෙන්න ඕනේ මොකද්ද? 100 හිමාලය වෙන්න ඕනේ. දැන් 100 හිමාලයේ පදාර්ථ අවස්ථා විපර්යාසය සිද්ධ කරනවා 100 ජලය බවට. right දැන් 100 ජලය තමයි ඊළඟට අඩු වෙන්නේ තවත් තාපය පිට කරලා 60 ජලය බවට. right තොර මේ පිට කරන තාප දින Q1 පිට කරා තාපය පිට කරාම උෂ්ණත්වය අඩු වෙනවා පුතේ. එයා පදාර්ථ අවස්ථා විපර්යාස අවස්ථා right එතකොට ඔන්න විදිහට තාපය පිට කිරීම සිද්ධ කරා. तोरा समस्त පිටකරපු තාපේ H කියලා ගත්තොත් Q1 ධන Q2 ධන Q3 නේ right එතකොට මේ Q1 කවුද පදාර්ථයේ අවස්ථා විපර්යාසයක් නෙමෙයි උෂ්ණත්වය වෙනස් වීම එහෙනම් Q1 කියන්නේ හිමාලයේ සඳහා ms delta t Q2 කියන්නේ ශේෂාංශක 100 තියෙන හිමාලයේ ශේෂාංශක 100 ජලය බවට පත් වෙන අවස්ථාව එතකොට ඒක පදාර්ථයේ අවස්ථා විපර්යාසය
වාෂ්පීකරණයේ විශිෂ්ට ಗುಪ್ತතාව අවස්ථාව ml. ආයි සෙෂන්ස් එක C1 කියන සෙෂන්ස් එක 60 දක්වා උෂ්ණත්ව වෙනස් වීමක් සිද්ධ වුණා. දැන් ජලය සඳහා ms delta t. උෂ්ණත්ව වෙනස් වීම ms delta t. right? ආදේශ කරන්න. ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. නම් m s කුමාලය වේප උෂ්ණත්ව වෙනස් වීම අපි දාමු delta t කියලා. Q2 කියන්නේ ස්කන්ධය vaporization උෂ්ණත්ව වෙනස් වීම සිද්ධ වෙන ඊළඟට ජලයට m SW delta t. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ නේ. right? දැන් සමස්ත අගයන් ආදේශ කරන්න. ස්කන්ධය කිලෝග්‍රෑම් කොච්චරක් දීලා දිනවද? දෙකක් කියලා. දැන් අපිට වෙන කුමාලයේ විශිෂ්ටාවධාරිතාව. කුමාලයේ S 350යි J kg ඍණ එක C ඍණ එක 350යි. උෂ්ණත්ව වෙනස් වීම කුමාලයේ 100 දක්වා අඩු වීම 50යි. එකතු කිරීම ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි වේපරයිසේෂන් එක අපිට දීලා තිනවා 2350 ගුණ කිරීම 10 බල 3 කියලා. එකතු කරන්න ස්කන්ධය කිලෝග්‍රෑම් කීයද ආයේ තියෙන්නේ 2යි ජලයේ විශිෂ්ටාවධාරිතාව 4200යි උෂ්ණත්ව වෙනස් වීම 40. right? දැන් මේක සුළු කරමු. දෙවරක් 50 100යි. එතකොට 350යි 100යි. කියන්නේ බිංදු දෙක. ජෝඩ්. මෙතන ඉන්නේ 4500. 10 බල 3. 4500 10 බල 3යි කියන්නේ තව බිංදු 3 එකතු කරන්න හරිය. ජෝඩ්. මෙතන ඉන්නේ 40 දෙවරක් දෙක 84 84 ඒවා දෙකක් 84 ඒවා sorry 84 ඒවා හතරක් නේ 84 ඒවා හතරක් 16යි 16 පරකට 32යි 32යි 33යි 330යි නේද 336000ක් කෙරෙන්න 330යි බිංදු 1 2යි 3යි වැඩි ඔඩි එකක් කවරන්න දී ඔඩි හරියට එක්කව කරන්න 45.5 ධන 336.3 48.71.3 48.71.3 48.71.3යි ජූල්. තොර මේක දශම ස්ථාන වලින් ගත්තොත් 4871 කිලෝජූල් කියලා කියන්න පුළුවන් වුණා. නේද? එහෙම දාන්න පුළුවන් වුණා. දැන් මේ උත්තරය ඇති මට. අයි කිලෝජූල් වලට පරිවර්තනය කරන්න ඕනේ නැහැ. හරිද? මේ ලියුවොත් 4.871යි 10 කිලෝජූල් කියලා යන්න පුළුවන්. ඕනේ නැහැ ඒක ඔහොම තිබ්බම ඇති. ජූල් වලින් තිබ්බම ඇති. රයිට් හරියට අදාගන්න පුතේ. හරියට අදාගන්න. දැන් මිශ්‍රණ ක්‍රමයේ ගානක් හැදුවේ. ඊට පස්සේ හැදුවේ පදාර්ථ අවස්ථා විපර්යාස වෙන ගානක්. ඊට පස්සේ තාප සංයෝජනතාවය ගානක් ඊළඟට හදුවා. ඔයාට ආයි බෑක්වර්ඩ් කරලා ආයි අහගන්න පුළුවන්. හරිද? උත්තරේ නිකන් දාන්න යන්න එපා. බෑක්වර්ඩ් කරලා අහගන්න පුළුවන්. රයිට්? මොනවා හරි ලියන්න මිස් වුණා නම් ආයි බෑක්වර්ඩ් කරලා බලන්න.
right පුන බලන්න ඒකම වැඩි වෙලාවක් දෙන්නේ නැත්te ලියන්න ඔයාලට ආයි ස්ටොප් කරලා ලියන්න පුළුවන් නේ නේද ඉතින් මේ වගේ ඒවා ඉතින් කාලනාස්ති කරන්න එපා බොරුවට හරස්කඩ වර්ගඵලය 0.01 වන ඒකාකාර තම දණ්ඩක වක්‍ර කොටස තාප පරිවර්ණය කර ඇත. එහි එක්කල ශේෂාංශක C උෂ්ණත්වය රත් කරයි. අනෙක් කර 67.5 උෂ්ණත්වයට පත්වන්නේ නම් දණ්ඩ තුලින් තාපය ගමන් කිරීමේ ශීඝ්‍රතාවය වන්නේ. right? එතකොට දණ්ඩක් තියෙනවා නම් right? එක පැත්තක් තියෙන ශේෂාංශක C නම් අනිත් පැත්තේ තියෙන ශේෂාංශක 67.5 නම් right මේ දණ්ඩ තුලින් තාපය ගමන් කිරීම ඒකාකාරව සිද්ධ වෙනවා අනවරත අවස්ථාව කියලා තමයි අපි ඒකට කියන්නේ. අනවරත අවස්ථාවේ තාපය ගමන් කිරීමේ ශීඝ්‍රතාවය q බෙදීම t සමානයි ka θ1 θ2 divided by dOL කියලා අපි කියනවා. එතකොට තාපය ගමන් කිරීමේ ශීඝ්‍රතාවය කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට පුතේ k කියන්නේ තාප සංඥායකතා සංගුණකය. A කියන්නේ හරස්කඩ වර්ගඵලයේ උෂ්ණත්ව වෙනස් වීම. එතකොට θ1 මේක θ2 right දණ්ඩේ දිග අපිට ඕන දණ්ඩේ දිග අපිට ඕන තාප පරිවර්තනය කරලා තියෙන හැබැයි දණ්ඩේ දිග අපිට දීලා තියෙන්නේ 0.2යි කියලා අනිත් දත්ත දීලා තියෙනවා k දීලා තියෙනවා k දීලා තියෙනවා k සමානයි 0.8යි කියලා 0.8යි හරස්කඩ වර්ගඵලයෙන් දීලා තියෙනවා මේ හරස්කඩ වර්ගඵලය අපිට දීලා තියෙනවා කීයක් කියලා දුත්තේ 0.1 right දැන් අපිට මුව් කරන්නේ ලොකෝට අපිට දැන් කරන්න තියෙන්නේ ආදේශ කරගෙන යන්න තියෙන්නේ එහෙනම් q බෙදීම t සමානයි k කියන්නේ කීයද 0.8යි a කියන්නේ කීයද හරස්කඩ වර්ගඵලය 0.1යි උෂ්ණත්වය වෙනස් වීම කීයද පුතේ මේ c එකෙන් අඩු කරන්න 67.5 උත්තරේ එන්නේ කීයද එතකොට 30 2.5යි නේද 32.5ක් කියලා. හරිද? ඒක බෙදන්න තියෙන්නේ d වලින්. d කියන්නේ කීයද පුතේ? දිග 0.2. සුළු කරලා බලන්න හරියට. කැල් එක තියෙනවනේ. එකදශම 3යි කියලා එනවා. එකදශම 3යි කියලා එනවා JS ඍණ එක. වොට් වලින් එන්නේ පුතේ? එකදශම 3යි JS ඍණ එක. නැත්තම් වොට් කියලා ලියන්න පුළුවන්. සුළු කිරීම තමයි. බලන්න පොඩි ගානක් නේ. තවත් පොඩි ගානක් ලේසි ගානක්. right? ඒ තුන්වෙනි ගාන නේ. හතරවෙනි එකට එමු. හදා ගන්න හරියට දැන් ඔයගොල්ලෝ මේක ලිය සාකච්ඡා කර වැඩි වෙලාවක් දුන්නොත් ලියන්න මේ වීඩියෝ එකේ ලෙන්ත් එක පුතේ පැය දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් යනවා. ඒක මම ඔයාලට කියන්නේ ස්ටොප් කරලා ලියා ගන්න. ආයි බෑක්වර්ඩ් කරලා ආයි එකම දේ ආයි පාරක් අහන්න නැත්නම් අපරාධ කාලය. මෝටරයේ එන්ජිමක් තුළ ඉන්ධන දාණය මගින් 2940 කිලෝජූල් තාප ප්‍රමාණයක් උත්පාදනය වේ. එන්ජිමේ ජල කොළ තුර පවතින ශේෂාංශක 30 උෂ්ණත්වයෙන් යුතු M ස්කන්ධයෙන් ජල ස්කන්ධයක් පවතී. ජලය විසින් තාපය උරාගෙන තාපාංකයට පැමිණි පසු උෂ්ණත්ව කපාටය ක්‍රියාත්මක වී ජලය සිසිල් කිරීමට විකිරණකය වෙත යවනු ලබයි. විකිරකයට යවනු ලබන M නැමැති ජල ස්කන්ධය කොපමණද? එතකොට හරිම ලේසි. ලබා දෙන තාප ප්‍රමාණය 2940 කිලෝජූල්. එතකොට ලබා දෙන තාපය සමානයි ජලය උරාගත් තාපය. එච්චරයිනේ. ජලය උරාගත් තාපය පුදු. එච්චරයි. ලබා දෙන තාපය සමානයි ජලය උරාගත් තාපය. එහෙනම් ලබා දෙන තාපය කිව්වනම් ජලය උරාගත් තාපය ඩීපු. ලබා දෙන තාපය කොච්චරද මෙතනදී? ඉන්ධන මගින් ලබා දෙන තාපය උපාදනය වන තාපය
2940 කිලෝජූල් 2940 කිලෝජූල් තියෙන එක්කිනා ජූල් කරගන්න 10න් ගුණ කරන්න ජූල් හරිද ජඩ උරා ගත්තා අපිට දාන්න ms කට right හරිද විතරද right හරිද ජලය විසින් තාපුරාන් තාපාංකයට පැමිණි පසු උෂ්ණත්ව පාලන කපාටයේ ක්‍රියාත්මක වී ජලය සිසිල් කිරීමට විකිරිකයද ලබනවා. කුමාරයේ බඩ පත්වීමක් ගැන කතා කරන්නේ නැහැ පුතේ. එතකොට මෙතන තියෙනවා 2940යි තව බිංදු 3කුයි ස්කන්ධය තමයි දන්නේ නැත්තේ. ජලයේ විශිෂ්ට අපදාර්ථතාව 4200යි උෂ්ණත්වයේ කීය දක්වා වැඩි වෙනවද 30 තියෙන එක්කෙනා දැන් තාපාංකය දක්වා එන්නේ 100 දක්වා යනවා. right දැන් කපා ගන්න සමාන බිංදු මේ පැත්තේ බිංදු හතරක් තියෙනවා මේ බිංදු හතර මේ බිංදු හතර කැපුණා 294 බෙදීම 42 සමානයි 294 බෙදීම 42 හතයි සීය නෙවෙයිනේ මෙතන sorry මෙතන 100 නේ මෙතන 70 නේ මෙතන 70 කැපෙන්නේ අපිට ඉන්න දැන් 2940යි පොඩි අර්ධිමක් වුණා ස්කන්ධය විශිෂ්ටාවකාරයතාව 4200යි උෂ්ණත්වය 100 නෙමෙයි 70 සේෂන් 100 දක්වා ගියාට 70 එතකොට 1 2 3ක් කැපෙනවා 3යි කැපෙන්නේ 1 2 3 right 2940 බෙදීම 42 වරක් එතකොට 70 7 10යි 294ට මෙතන 42 වරක් අද 294යි එතකොට 10යි ස්කන්ධය කිලෝග්‍රෑම් 10 පොඩි ගණනක් ඈ කල්පනාකාරී වෙන සුළු කරනකොට දෝෂ ඇති වෙන්න පුළුවන් ඒවා හරියට බලන්න දෙවෙනි වතාව බලනකොට චෙක් කරනවා දෙවෙනි වතාව බලන්න අනිවාර්යයි මාතර දෙවෙනි වතාව චෙක් කරලා බලන්න ඒකයි right දෙවෙනි වතාව බලන්න අදා ගන්න එතකොට ලබා දෙන සමස්ත තාපය ජලය උරාගත් තාපයට සමාන වෙනවා right ඊළඟ අවස්ථාවේ මට බෝඩ් එක පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයා මාත් එක්ක හරියට ලියාගෙන යන්න ඕනේ උත්තර හරියද කියලා බලන්න right උත්තර හරියද කියලා බලන්න හරියට ලියාගෙන යන්න ඕනේ ready essay ගානක් තියෙන්නේ essay එකක් වුණාට දැන් විභාගෙදී මේක essay questions වලට නෙමෙයි හම්බෙන්නේ අපිට රචනා ප්‍රශ්න විදිහට දාලා තිබ්බට මේව ඔයගොල්ලන් හම්බෙන්නේ දැන් මේ කතා කරන්න යන ඔය අස්තික මසුන් කාලේජ් මසුන් කියන ඒවා කතා කරන්න යන ඒවා අපි සුපිරියටම කතා කරා පන්තිය තුල right ඒවා එනවා නම් ඉන්නේ ඔයගොල්ලන්ට ස්ට්‍රක්චර් ප්‍රශ්නේදී right පළවෙනි ප්‍රශ්නේ බලමු ලෝව සිටින සත්ත්ව විශේෂත්වයේ වැඩිම සත්ත්ව විශේෂ ගණනක් අයත්තර වංශය නම් කර එම වංශයේ ලක්ෂණ පහ පුතේ වැඩිම සත්ත්ව විශේෂ ප්‍රමාණයක් අයිති වන වංශය මොකද්ද ආර්ථ්‍රෝඩා වංශය ආර්ථ්‍රෝඩා වංශය කියන්නේ කෘමි සත්තු ඉන්නේ ඒ වංශය තුල තමයි ලෝකයේ වැඩිපුරම ජීවීන් අයිති වෙන විශේෂය දැන් ආර්ථ්‍රෝඩා කැඩෙනවා පුතේ ඉන්සෙක්ටා ඩිප්ලොප්ලෝඩා කයිරපෝඩා ඇරක්නිඩා ක්‍රස්ටේසියා යනාදී වශයෙන් ප්‍රධාන කොටස් කාණ්ඩ කීපයකට එතකොට ඉන්සෙක්ටා කියන්නේ කෘමි සත්තු කෘමීන් විතරයි right ඊට පස්සේ අපි කතා කරනවා ඩිප්ලොපෝඩා කයිරපෝඩා ඇරක්නිඩා ක්‍රස්ටේසියා කියන ඉස්ස පොකිරිස්ස කට්ටිය. එතකොට මේ විශේෂ ගොඩාක් ඉන්නවා. එතකොට මේගොල්ලන්ගේ ප්‍රධානතම ලක්ෂණ කිහිපයක් ආවා. එකක් තමයි පුතේ මේගොල්ලෝ ප්‍රධාන වශයෙන් ගත්තොත් ආර්ථ්‍රෝඩා වංශිකයන්ගේ විශේෂත්වය තමයි පිටසැකිල්ලක් පවතිනවා. කයිටනීමය පිටසැකිල්ලක් තියෙනවා. ඒ වගේම දීපාර්ශ්වික සමමිතිය දක්වනවා. හරියටම දෙකට බෙදීම් බෙදෙනවා. right ආර්ථ්‍රෝඩා වංශිකයන්ගේ විශේෂ ලක්ෂණ. ඊළඟට ගත්තාම පුතේ මේගොල්ලන් සංයුක්ත ඇස් පවතිනවා. right ඒවා විශේෂ ලක්ෂණ බවට පත් වෙනවා right ගොඩක් අය භෞමික වාසියයි right ඊළඟට මේගොල්ලන්ගේ ස්තර තුනක් තියෙනවා ආර්ථ්‍රෝඩා වංශිකයන්ගේ ස්තර තුනක් තියෙනවා ත්‍රිපස්තරයි කියලා කියනවා right ඉතින් කිහිපයක් අග කියන්න තමයි ඇති කියන්නේ නම් උත්තරේ ඒක අපි යන්නේ දැන් රචනා ප්‍රශ්න එක එක දැන් මම බෝඩ් එකේ ඒවා ලියන්නේ ඔයා මාත් එක්ක කියනකොට ලියා ගන්න පැහැදිලි කිරීම හරියට අහගන්න මම දෙතුන් වතාවක් කියන්නම් right ලෝසින සත්ත්ව විශේෂ වැඩි විශේෂ සංඛ්‍යාව යන්නේ නම් ආර්ථ්‍රෝඩා වංශය ආර්ථ්‍රෝඩා වංශය
ද්විපාර්ශ්වික සම්මිතිය කියන පුතේ දැන් සමනලයක් අරගෙන හරියටම දෙකට වැද්දී සමාන කොටස් දෙකට වෙත්තයි. හැබැයි ඒක බාහිර ද්විපාර්ශ්වික සම්මිතිය. රයිට් පළවෙනි එක ලියන්න. ද්විපාර්ශ්වික සම්මිතිය පෙන්වයි විශේෂ ලක්ෂණ. ආවේනික ලක්ෂණ නෙමෙයි තිර ලක්ෂණ. වංශේ ලක්ෂණ. ද්විපාර්ශ්වික සම්මිතිය පෙන්වයි. right දැන් ලියන කයිටනීමේ පිටසකිල්ලක් ඇත. දැන් කකුල වගේම සමාන වෙලාවට ඔය පිටසකිල්ල පුතේ කැල්සියම් වලින් චූර්ණී භවයට රත් වෙලා තියෙනවා. කකුල වගේම කට්ටදී right කයිටනීමේ පිටසකිල්ලක් ඇත. කයිටනීමේ පිටසකිල්ලක් ඇත. right ඊළඟ එක පැහැදිලි ශීර්ෂණයක් පවතී. පැහැදිලි ශීර්ෂණයක් කියන්නේ ඔළුවක් තියෙනවා. සමහරුන්ට නැති එක මුන්ට හරියට තියෙනවා. right පැහැදිලි ශීර්ෂණයක් පවතී. පුතේ මේගොල්ලන්ගේ දේහයේ ඛණ්ඩ වලට කැඩිලා තියෙන්නේ. ඒකට කියන්නේ ටැග්මීකරණය කියලා. හරිද? දේහ ඛණ්ඩ එකතු වෙලා හදනවා විශාල ටැග්මා කියන කොටස්. කියන්න දේහය ටැග්මීකරණ ලක් වී ඇත. තමයි ප්‍රධානම ඒවා. right දේහය ටැග්මීකරණ ලක් වී ඇත. දේහ කොටස් වලට කැඩෙන්න තියෙන්නේ. ටැග්මීකරණය කියලා කියන්නේ ටැග්මීකරණය. බලන්න නෝට් එක යොගන්නලා තියෙන්නේ. දේහ ටැග්මීකරණ ලක් වී ඇත. දැන් මේ බලන්න මොනවද තියෙන්නේ S જાති සංයුක්ත S පිහිටයි. සංයුක්ත S පිහිටයි. සංයුක්ත S පිහිටයි. සංයුක්ත S පිහිටයි. right පහක් ලියන්නේ. යන්නේ දෙවෙනි එකට කෞමාරෝද්භවය යනු කුමක්ද? උදාහරණයක් ලියලා දක්වන්න. පුතේ කෞමාරෝද්භවය කියන්නේ ගැහැණු සතාගේ ජායාජන්මානුව සංසේචනකින් තොරව නව ජීවිකු බිහි කරගන්නා වූ ලිංගික ප්‍රජනන ආකාරයට කියන අපි කෞමාරෝද්භවණය කියන. විශේෂයෙන් මීමැස්සා පිරිමි සතුන් නැති වෙන්නේ පුතේ කෞමාරෝද්භවණය මගින්. කියන්නේ නම් මේම කෞමාරෝද්භවණය යනු යන සංසේචනකින් තොරව කෞමාරෝද්භවණය යනු කියන එක ලියන්න. සංසේචනයකින් තොරව ජායා ජන්මානුව පුං ජන්මානුව කියන්නේ පිරිමියෙක් කෙනාගේ ශුක්‍රාණුවගේ ජායා ජන්මානුව කියන්නේ ඩිම්බ. ජායා ජන්මානුව වරහන් නැති දාන ඩිම්බ කියලා. ඩිම්බ නව ජීවියෙකු බවට වරහන් නව ජීවියෙකු බවට විකසනය වන ලිංගික ප්‍රජනක ආකාරයයි. ලිංගික ප්‍රජනක ආකාරයයි. right උදාහරණ දාන්න පුතේ මීමැස්සාගේ පිරිමි සතුන් ඇතිවන්නේ මීමැස්සාගේ පිරිමි සතුන් නැතිවීම කියලා දාන්න පුතේ. මීමැස්සන්ගේ පිරිමි සතුන් නැතිවීම. right හරියට ලියාගන්න ආයි වාරක් බලලා right අපි ඊළඟ ප්‍රශ්නයට යමු. කෝඩේටා වංශයේ ප්‍රධාන ලක්ෂණ කීයක් තියෙනවද? පුතේ කෝඩේටා වංශය කියලා අපි සාකච්ඡා කරන්නේ අපිනේ. ඒතර කෝඩේටා වංශය කියන්නේ අපි කියන සැලකුවම අපේ ප්‍රධාන ලක්ෂණ තමයි අභ්‍යන්තර සැකිල්ලක් තියෙනවා.
ඊළඟට කශේරුකාවක් පිහිටනවා. අපර බුද වලිගයක් පිහිටන. පිටිපස්සෙන් තියෙන බුද වලිගයක්. ඒක පිටිපස්සෙන් තියෙන අපර බුද වලිගයක්. එතකොට සාමාන්‍ය හෘදේ පීඩනයේ උදර ප්‍රදේශයේ. රයිට්? බාහුව යුගල්වකින් පිහිටනවා. පැහැදිලිද පුතේ? ඒවා තමයි අපේ ප්‍රධාන ලක්ෂණ. ලියන්නේ නම් මේම. पृष्ठवंशी ලියන්න. कोऑर्डिनेट කියන්නේ पृष्ठवंशी විශේෂයෙන්. ලියන්න. ප්‍රධාන අභ්‍යන්තර සැකිල්ලක් පවතී. ප්‍රධාන අභ්‍යන්තර සැකිල්ලක් පවතී. ප්‍රධාන අභ්‍යන්තර සැකිල්ලක් පවතී. ඊළඟට ලියන්න කශේරුකාවක් පිහිටයි. ප්‍රධාන අභ්‍යන්තර සැකිල්ලක් පවතී. ඊළඟ එක කශේරුකාවක් පිහිටයි. කශේරුකාවක් පිහිටයි. right දැන් සාමාන්‍ය පුතේ වඳුරන්ටේම නැට්ට තියෙනවා අපිට නැට්ට තියෙනවා ඊට පස්සේ තියෙනවා මාළුවට නැට්ට තියෙනවා අපිට නැට්ට නැහැ නේ තිබ්බ නැට්ට හලාත්තනේ right කියන්න මේම අපර බුද වලිගයක් පිහිටයි. අපර බුද වලිගයක් පිහිටයි. අපර බුද වලිගයක් පිහිටයි. ඊළඟට හෘදේ සාමාන්‍යයෙන් උදර ප්‍රදේශයේ පිහිටයි. හෘදේ උදර ප්‍රදේශයේ පිහිටයි. බාහු යුගල් බැගින් පිහිටයි. බාහු දින යුගල් අත් දෙකයි කකුල් දෙක යන ආදි වශයෙන්. බාහු යුගල් බැගින් පිහිටයි. බාහු යුගල් බැගින් පිහිටයි. right ඒක හරි. හරිද? හරි. ඊළඟට කාඩ්ලේජ් මස්සෙන් සහ අස්තික මස්සෙන් අතර වෙනස්කම් පහක් වගුගත කරන්න. වෙනස්කම් පහක් ඕනේ. දැන් කාඩ්ලේජ් මස්සෙක් ගත්තත් අස්තික මස්සෙක් ගන්න ඕන. දැන් කාඩ්ලේජ් මම මේ පැත්තේ දාන උඩින් කාඩ්ලේජ් right මතක් කරගන්න හොඳේ. අනිත් එක අස්තික right කාඩ්ලේජ් සහ අස්තික මස්සුන් අතර වෙනස්කම් කතා කරන්න තියෙන්නේ. එතකොට කාඩ්ලේජ් මස්සේ කියන්නේ කවුද? මෝර වගේ ගානේ right අපි මෝරෙක් කියනදොත් ඔගේ කටව යට දාලා right මරලා දාලා අපිට අඳින්න පුළුවන් right නේද අපි එතකොට මේක මෙහෙම දාලා විෂමාංශ පෞච්ච වර්ණයක් අඳින්න පුළුවන් right මෝරණි කොහොම අඳින්න පුළුවන් රසයාගේ මෙහෙම කැලේ දාන්න පුළුවන් අපිට පල්ලෙහාට right කට යටනේදී right එතකොට නෝ වලිග දාන්න පුළුවන් ඔය විදිහට තුන්ද යතලන්නේ අපල ඊළඟට අපිට සාමාන්‍ය මාළුවෙක් කියනදොත් එයා අඳින්න පුළුවන් කට ඉස්සරහට දාලා නේ සමාංශ පෞච්ච වර්ග මාළු අඳින නෙමෙයි මම දැන් පැහැදිලි කරන්නයි මම මෙහෙම කරන්නේ. ඈ ඉස්සරහ කට ඉස්සරහදී right එහෙම ප්‍රධාන වරල් තියෙනවා යාළුවෝ. මේ පැත්තේ වරලක් තියෙනවා. right ණය වරල් තියෙනවා. ශෝණි වරල් තියෙනවා. ගුද වරල් තියෙනවා. right ඔය විදිහට බැලන්ස් එකේ තියෙනවා මාළු දෙන්න. ඒතකොට කාඩ්ලේජ් සහ අස්තික මසුන් ගත්තට පස්සේ වෙනස්කම් ගැන කතා කරන්න ඕන. දැන් කාඩ්ලේජ් මසුන් විශේෂයි සියල්ල කරදිය වාසී ඔක්කොම ඉන්නේ කරදිය right දැන් ලියන්න පටන් ගමු පළවෙනි එක කාඩ්ලේජ් මසුන් පැත්තට යන්න හරිද ඉස්සරහින් ලියන්න කාඩ්ලේජ් මසුන් පැත්තට යන්න සියල්ල කරදිය වාසී ඉන්න කාඩ්ලේජ් මසුන් පැත්තට යන්න සියල්ල කරදිය වාසී ඉන්න අස්තික මසුන් ලියන්න කරදිය මෙලිදී ඔක්කොම ඉන්න බලය කෙලවල්ලා ඉන්නවා කරදිය ඊපස්සේ අපි ගන්න පුළුවන් පොතේ මගුරෝ ඉන්න පුළුවන් ඊට පස්සේ ඔය ඉන්නානේ මේ ඉදිරිවාසී මාළු right ගව් මාළු නේද තිලාපියා මොනතරම් බුලත් අපි ඕනෙන් නම් ඉදිරිවාසී ඉන්නවා right ඕනතරම් මාළු right
කාර්යජ මසුන් පැතිරියන් සියල්ල කරදිය වාසී අස්තික මසුන් පැතිරියන් කරදිය හා විරදිය වාසී ඉන්නේ. කරදිය හා විරදිය වාසී ඉන්නේ. right දෙකට එන්න දෙවෙනි එක කාර්යජ මස්යන්ගේ අභ්‍යන්තර සැකිල්ල සමස්තයක් වශයෙන් කාර්යජ වලින් හැදලා තියෙනවා. එතකොට මෙයාගේ අභ්‍යන්තර සැකිල්ල පුතේ අස්තිමය සැකිල්ලක් තියෙනවා. අස්තිමය සැකිල්ල. ඒ කියන්නේ අස්තිමය සතුන් කියලා කියන්නේ. පැහැදිලි නේද? right ලියන්න කාර්යජ පැත්තේ අභ්‍යන්තර සැකිල්ල කාර්යජ වලින් සැකසී ඇත. අභ්‍යන්තර සැකිල්ල කාර්යජ වලින් සැකසී ඇත. අස්තික මසුන් පැත්ත ලියන්න අභ්‍යන්තර සැකිල්ල අස්තිමය වේ. අභ්‍යන්තර සැකිල්ල අස්තිමය වේ. අස්තික මසුන් පැත්ත ලියන්න අභ්‍යන්තර සැකිල්ල අස්තිමය වේ. right යන කාර්යජ පැත්තට මුඛය කොහෙද පිහිටන්නේ පුතේ? උදරීයව පිහිටනවා. මේ මුඛය පූර්ව කෙළවරේ පිහිටු. මේ කට මෙතන මෙයාගේ කට යට. නම් මේක උදරීයව පිහිටනවා මේක පූර්ව පිහිටනවා. යන කාර්යජ මසුන් පැත්තේ කාර්යජ පැත්ත ලියන්න මුඛය උදරීයව පිහිටයි. මුඛය හිසේ උදරීයව පිහිටයි. ඔළුවේ යට පැත්තේ පිහිටයි. මුඛය හිසේ උදරීයව පිහිටයි. අස්තික මසුන් පැත්ත ලියන්න මුඛය පූර්ව කෙළවරේ පිහිටයි. මුඛය පූර්ව කෙළවරේ පිහිටයි. right වරල් ගැන කියන වරල ගැන මේ වරල පුතේ විෂමාංශ පෞච්ච වරල. විෂමාංශ පෞච්ච කියලා කියන්නේ. right එහෙනම් ලියන්න කාර්යජ පැත්තේ විෂමාංශ පෞච්ච වරල. පෞච්ච විෂමාංශ පෞච්ච වර්ග කාර්යජ පැත්තට යන විෂමාංශ පෞච්ච වර්ගක් පිළිලයි. මේකෙන් මේ කොටස් දෙක සමාන නැහැ. නමුත් මේ අස්තික මසුන්ගේ උඩ කොටසයි යට කොටසයි සමානයි. දෙකම මැදින් අරට වෙත්තයි. බෙදුවාම මේ දෙන සමානයි. ඒකට කියන්නේ සමාංශ පෞච්ච වර්ග කියලා. එහෙනම් කාර්යජ පැත්තට යන විෂමාංශ පෞච්ච වර්ගක් පිළිලයි. අස්තික පැත්තට යන සමාංශ අස්තික පැත්තට යන්න සමාංශ පෞච්ච වර්ගක් පිළිටයි. දැන් මේගොල්ලන් තව විශේෂත්වයක් තියෙනවා මොකද මේගොල්ලන්ගේ වරලේ ළඟ තියෙන වරල් නාරටි. මේගොල්ලන්ගේ වරල් නාරටි නෑ. මෙන්න මෙතන තියෙන වරල් නාරටි. වරල් නාරටි. තව තියෙනවා ලියතයි. කියන්න කාර්යජ පැත්තට යන්න වරල් නාරටි නැත. වරල් නාරටි නැත. අස්තික පැත්තට යන්න වරල් නාරටි ඇත. වරල් නාරටි ඇත. වරල් නාරටි ඇත. right එහෙනම් හරි ඊළඟ ප්‍රශ්නයට යමු. ප්‍රශ්න අංක 5. රෝම ඉලක්කම් 5. රෝම ඉලක්කම් 5. රෝම ඉලක්කම් 5න් අහන්නේ අපි පුෂ්ඨවංශීන් සහ අපුෂ්ඨවංශීන් අතර වෙනස්කම් 5ක් වගුගත කරන්න කියලා. පුතේ දැන් පුෂ්ඨවංශීන් කියන්නේ අපිනේ. දැන් පුෂ්ඨවංශීන්ගේ ලක්ෂණ ගත්තම ඒ ලක්ෂණ අනිත් එක්කනට නැහැ කියලා උත්තර ලියන්න පුළුවන්. පුෂ්ඨවංශීන්ගේ අභ්‍යන්තර සැකිල්ලක් තියෙනවා. අපුෂ්ඨවංශීන්ගේ අභ්‍යන්තර සැකිල්ලක් නැහැ කියලා තමයි අපි සලකන්නේ. පුෂ්ඨවංශීන්ට කශේරුකාවක් තියෙනවා. අපුෂ්ඨවංශීන්ට කශේරුකාවක් නැහැ. එහෙනම් ලියන්න පටන් ගමු පළවෙනි එක පුෂ්ඨවංශීන් පැත්තට ලියන්න. පුෂ්ඨවංශීන් පැත්තට ලියන්න. අභ්‍යන්තර සැකිල්ලක් ඇත. අභ්‍යන්තර සැකිල්ලක් ඇත. හැබැයි මෙහෙම තියෙනවා අපුෂ්ඨවංශීන්ගෙන් එකයිඩ වුණ වේනට අභ්‍යන්තර සැකිල්ලක් තියෙනවා. බංගුර පසඟිල්ල වගේ ඇඩ, පසඟිල්ල වගේ ඇඩ. ඒක අර අපි සලකන අභ්‍යන්තර සැකිල්ලක්ම නෙමෙයි.
right පුෂ්ඨ වංශයෙන් පැත්තේ ලියන්න අභ්‍යන්තර සැකිල්ලක් ඇත අභ්‍යන්තර සැකිල්ලක් ඇත අපුෂ්ඨ වංශයෙන් පැත්තේ ලියන්න අභ්‍යන්තර සැකිල්ලක් නැත පහක් ලියන්න ඕන right අභ්‍යන්තර සැකිල්ලක් නැත කියලා ලියන්න අපුෂ්ඨ වංශයෙන් පැත්තේ right පුෂ්ඨ වංශයෙන් පැත්තේ ලියන්න කශේරුකාවක් ඇත කශේරුකාවක් ඇත අපුෂ්ඨ වංශයෙන් පැත්තේ ලියන්න කශේරුකාවක් නැත කශේරුකාවක් නැත කශේරුකාවක් නැත right පුෂ්ඨ වංශයෙන් පැත්තේ ලියන්න දැන් පුෂ්ඨ වංශයෙන් පැත්තේ සාමාන්‍යයෙන් වලිගයක් පවතී අපරබුද වලිගය කියන්නේ යන්නේ ඒක පුෂ්ඨ වංශයෙන් පැත්තේ ලියන්න සාමාන්‍යයෙන් වලිගයක් පවතී අපුෂ්ඨ වංශයෙන් පැත්තේ ලියන්න වලිගයක් නොබිහිටයි වලිගයක් නොබිහිටයි right ඊළඟට මෙතන පුෂ්ඨ වංශයෙන් දැන් පුතේ පුෂ්ඨ වංශයේ හෘදයේ තියෙන උදර ප්‍රදේශය නමුත් පුතේ අපුෂ්ඨ වංශයේ හෘදයේ තියෙන යාගේ දේහේ පිටිපසට වෙන්නේ ගොඩක් පිටිපස්සට වෙනවා. right ලියන්න පුෂ්ඨ වංශයෙන් පැත්තේ හෘදය උදර ප්‍රදේශයේ පිහිටයි. හෘදය උදර ප්‍රදේශයේ පිහිටයි. හෘදය උදර ප්‍රදේශයේ පිහිටයි. අපුෂ්ඨ වංශයෙන් පැත්තේ ලියන්න හෘදය දේහයේ අපර කොටසේ පිහිටයි. අපුෂ්ඨ වංශයෙන් පැත්තේ ලියන්න හෘදය දේහේ පසුපසට වන්නව පිහිට නැත්නම් අපර කොටසේ පිහිට හෘදයේ දේහේ පසුපසට වන්නට පිහිට right දැන් පුෂ්ඨ වංශයෙන් ගත්තම පුතේ බාහුව යුගල් දෙකක් තියෙනවා සාමාන්‍යයෙන්. දැන් අපි අත් දෙක කකුල් දෙක. right බාහුව යුගල් දෙකයි. දැන් තලගයක් ගත්තොත් බාහුව යුගල් දෙකයි. නම් හකරැල්ලක් ගත්තොත් බාහුව යුගල් වශයෙන් පිළිටනවා නම් යුගල් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් පිළිටනවා. එහෙනම් ලියන පුෂ්ඨ වංශයෙන් පැත්තේ බාහුව යුගලක් පිළිටයි. බාහුව යුගලක් කියන්නේ යුගල් දෙකක් කියන්නේ බාහුව යුගලක්. right බාහුව පිහිටයි නම් දැන් මෙතන දාගන්නනේ බාහුව යුගල් දෙකක්. ඒතකොට නැත්නම් වරද්දන බාහුව යුගල් දෙකක් ජෝඩු දෙකක් කියන්නේ. හොඳේ. පුෂ්ඨ වංශයෙන් පැත්තේ දාගන්න බාහුව යුගල් දෙකක් කියන්නේ. බාහුව යුගල් දෙකක් පිහිටයි. අපුෂ්ඨ වංශයෙන් පැත්තේ ලියන්න බාහුව පිහිටයි නම් යුගල් දෙකකට වඩා පිහිටයි. දැන් කරපොත් එක්ක ගත්තොත් 6ක් තියෙනවා අනාදි වශයෙන්. 6කින් 3ක් තියෙනවා. අඩු 6ක්. බාහුව පිහිටා නම් බාහුව යුගල් දෙකකට වඩා පිහිටයි. බාහුව පිහිටයි නම් බාහුව යුගල් දෙකකට වඩා පිහිටයි. right ඊළඟ ප්‍රශ්නය අහනවා පුතේ උරග දත්තා ඉක්ෂීරපායි දත්ත අතර වෙනස්කම් දෙකක් දක්වන්න. දැන් උරග දත් කියන්නේ සාමාන්‍යව හිතන්නකෝ ණයාගේ දත් දෙක තියෙනවා නිකන් මෙන්න මේ උල හැඩයට දෙන්නේ. right දැන් අපේ දත් ගත්තොත් එහෙම නැහැ. ඔයගේ හැටි මේගොල්ලන්ගේ පුතේ උරග දත් කියන ඒවා ජීවිතේ එක වතාවයි ඒගොල්ලන්ට එන්නේ. දෙතුන් වතාව එන්නේ නැහැ උරගේ. හරිද? ඒ කියන්නේ පුතේ ඒක වාර දන්තනීය. ඒ කියන්නේ එක වාරය එන්නේ. දැන් අපේ දත් කීවතාවක් කියනවද දෙවතාවක් කියනවා. පොඩි කාලේ කිරි දත් හැලෙනවා ඊට පස්සේ ලොකු දත් වෙනවා. රයිට්? එතකොට දැන් උරග දත් හා ක්ෂීරපායි දත් ගත්තා පස්සේ උරග දත් සහ ක්ෂීරපායි දත් රයිට්? දත් හැම එකක්ම එක වගේ තියෙනවා. සමදන්තනීය. ඒකට කියනවා සමදන්තනීය.
අපි දත් වර්ග 7යි 4යි ඉන්සිසර් කැනයින් ප්‍රීමෝලර් ඇන්ඩ් මෝලර් නේද කෘන්තක රදනක පුරස්චාරක චාරක අපේ දත් විෂම දන්තනීය එතකොට උරගයින්ට එකපාරයි දත් දෙන්නේ ඒක ඒකවාර දන්තනීය ඉක්ෂිරපායින්ට දෙවතාවක් දත් වෙනවා දීවාර දන්තනීය එහෙනම් ලියන්න උරග පැත්තේ දාගන්න රයිට් ඒක වාර දන්තනීය ඉක්ෂිරපායත්තේ දිවි වාර දන්තනීය මේක හරි සමදන්තනීය එක වගේම ඔක්කොම දත් මේක දත් වර්ග කිහිපයක් තියෙනවා විෂම දන්තනීය Jalan Adi. Right. අපි ඊළඟට බලමු උභයජීවීන්ගේ සහ ඉක්ෂිරවායි සමෙහිති ග්‍රන්ථි අතර වෙනස්කම් පහක් කියලා අවබෝධ කරගන්න කියන්නේ පහක් අවශ්‍ය නැහැ දෙකක් තිබ්බත් ඇති පුතේ මොකෝ පහක්ම ලියන්න ඕනේ නැහැ ඔය වගේ වල right විශේෂයෙන් උභයජීවීන්ගේ සහ ඉක්ෂිරවායින්ගේ ග්‍රන්ථි අතර වෙනස්කම් උභයජීවී right ඉක්ෂිරවායි सामान्य उभयजीवीන් ගත්තට පස්සේ right උභයජීවීන් ගත්තට පස්සේ උභයජීවීන්ගේ පුතේ සාමාන්‍ය ස්තන ග්‍රන්ථි නැහැ ඉක්ෂිරපායින්ගේ ස්තන ග්‍රන්ථි තියෙනවා right ලියන්න උභයජීවීන් පැත්තට ලියන්න right ස්තන ග්‍රන්ථි නොමැත ස්තන ග්‍රන්ථි නොමැත ඉක්ෂිරපායි පැත්තට ලියන්න ස්තන ග්‍රන්ථි ඇත ස්තන ග්‍රන්ථි ඇත දැන් ගෙම්බෝ එවින්නානේ උන්ගේ විෂ ග්‍රන්ථි තියෙනවා නේද ඉතින් ගෙම්බෝ ඉදින උභයජීවීන් right උභයජීවීන් පැත්තේ දාන්න යන ඊළඟ එක විෂ ග්‍රන්ථි ඇත විෂ ග්‍රන්ථි ඇත ඉක්ෂිරවායි පැත්තේ දාන්න විෂ ග්‍රන්ථි නොමැත විෂ ග්‍රන්ථි නැහැ දැන් ඔය ගෙම්බන්ට එහෙම දාඩිය දාන්නේ නැහැ පුතේ. දාඩිය දාන්නේ නැහැ කියන්නේ ශ්වේත ග්‍රන්ථි නැහැ. දැන් අපිට ශ්වේත ග්‍රන්ථි තියනවද? ඔව්. දාන්න උභයජීවීන් පැත්තේ ශ්වේත ග්‍රන්ථි නැත. ශ්වේත ග්‍රන්ථි නැත.
ස්වේද ග්‍රන්ථි නැත. ක්ෂීරපායි පැත්තේ දාන්න ස්වේද ග්‍රන්ථි ඇත. ක්ෂීරපායි පැත්තේ දාන්න ස්වේද ග්‍රන්ථි ඇත. right ඊළඟ දාන්න පුතේ හරිද දැන් ඔය ගෙම්බන්ගේම හරි සෙවල ගතියක් තියෙනවා ඒවට කියන්නේ ශ්ලේෂ් මල එතකොට ඔය ගෙම්බන්ගේ තියෙන සෙවල ගතිය කියන්නේ ශ්ලේෂ් මල එහෙනම් උභයජීවී පැත්තට යන්න ශ්ලේෂ් මල ග්‍රන්ථිය ඇත ශ්ලේෂ් මල ග්‍රන්ථිය ඇත ශ්ලේෂ් මල ග්‍රන්ථිය ඇත ක්ෂීරපායි පැත්තට යන්න ශ්ලේෂ් මල ග්‍රන්ථි නැත ශ්ලේෂ් මල ග්‍රන්ථි නැත ශ්ලේෂ් මල ග්‍රන්ථි නැත තව යන පස්සේ එක උභයජීවීන් ගත්තට පස්සේ පුතේ දැන් අපේ ඇඟේ තෙල් වගේ එනවනේ ඒවට කියන්නේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි කියලා. ඒතර උභයජීවීන්ගේ ඔය ස්නේහ කියන්නේ තෙල් කියන එකනේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි නැහැ. එහෙනම් ලියන උභයජීවීන් පැත්තේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි නැත. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි නැත. ක්ෂීරපායි පැත්තට යන්න ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි ඇත. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි ඇත. ක්ෂීරපායි පැත්තට යන්න ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි ඇත. right ඊළඟ ප්‍රශ්නේ ගන්න උභයජීවීන් යන අන්තිම එක පුතේ උභයජීවීන් යන ජලජ හා භෞමික යන ජීවන ක්‍රම දෙකම සතු ජීවීන් විශේෂයකි එලෙස උභයජීවීන් ජලජ හා භෞමික ජීවන ක්‍රම වල හැඩ ගැසීමට උපකාරී වූ ව්‍යුහම අනුවර්තන දෙක බැගින් වෙන වෙනම ලියා ගන්න. දැන් අපි හිතමුකෝ උභයජීවීන් භෞමික right උභයජීවීන් භෞමික ජලජ හරිද උභයජීවීන් භෞමික පරිසරයට අනුවර්තන වෙලා තියෙන එකක් තමයි පුතේ පෙනහළු දරනවා ඒගොල්ලෝ උභයජීවීන්. අනිත් එක ගාත්‍රා දරනවා. පෙනහළු සහ ගාත්‍රා දැරීම පුතේ ඒගොල්ලන්ගේ විශේෂයෙන් සලකන්න පුළුවන් මොනවාද භෞමික අනුවර්තන දෙකක්. කියන්න භෞමික අනුවර්තනයක් යටතේ ලියන්න පෙනහළු දැරීම right එක ප්‍රශ්නයක් ඉස්සෙල්ලා තියෙන එක ඊළඟට ලියමු. පෙනහළු දැරීම ඊළඟට ගාත්‍රා දැරීම. පෙනහළු දැරීම ගාත්‍රා දැරීම භෞමික ලක්ෂණ. right ඊළඟට ජලජ පරිසරයට හැඩගැසිලා තින්නේ ඒගොල්ලන්ගේ පුතේ මෙන්න මේ අපර ගාත්‍රා වල දැන් අපර ගාත්‍රා කියන්නේ කකුල දින අපර ගාත්‍රා වල සාමාන්‍යයෙන් බැඳි පාටල ඔය ගෙම්බන්ගේ දින් අර හැරි පොට්ටර් එකේ අර හැරි පොට්ටර් දෙන්නේ චුයින්ගම් එකක් එක ගන්න. ඒතර කකුල් දෙක එනව නේද අර නිකන්. පීනන්න පුළුවන් ඉතින් අර ගෙම්බන්ගේ පටලයක් වගේ එකක්. ඒවට කියන අපර ගාත්‍රා වල බැඳි පාටල පවතින. එන අපර ගාත්‍රා වල ජලජ පරිසරයට දක්වන අනුවර්තනය. අපර ගාත්‍රා වල බැඳි පටල පැවතීම. අපර ගාත්‍රා වල බැඳි පටල පැවතීම. අපර ගාත්‍රාවල බැඳි පටල පැවතීම. right හරි right අපි අර 8 වෙනි ප්‍රශ්නේ විස්තර දින අපි මේ කරේ 9 වෙනි එක right 8 වෙනි ප්‍රශ්නේ විස්තර දින පුතේ 8 වෙනි එක ඒකේ අහන්නේ ක්ෂීරපායින්ගේ සංජානනාත්මක ලක්ෂණ. පුතේ ක්ෂීරපායින්ගේ සංජානනාත්මක ලක්ෂණ කියන්නේ ක්ෂීරපායින්ට පමණක් තියෙනවා. ක්ෂීරපායින් විතරයි පුතේ රෝම පීඩන. ක්ෂීරපායින් විතරයි පුතේ ස්තන ග්‍රන්ථි පීඩන. කියන්නේ නම් ක්ෂීරපායින්ගේ සංජානනාත්මක ලක්ෂණ යටතේ යන රෝම පිහිටීම
ක්ෂීරපායින්ගේ සංජනනාත්මක ලක්ෂණයට කියන රෝම පිහිටීම. right? ස්තන ග්‍රන්ථි පිහිටීම. ස්තන ග්‍රන්ථි පිහිටීම. ස්තන ග්‍රන්ථි පිහිටීම. ග්‍රන්ථි වලින්ම ලියන්න පුළුවන්. ස්වේද ග්‍රන්ථි පිහිටීම. දාඩිය දාන්නේ හැම සතෙක්ටම. ක්ෂීරපායින්ට විතරයි. ස්වේද ග්‍රන්ථි පිහිටීම. right? දිවිවාර දන්තනීය වීම. දත් වෙන්නේ වතාවන් දෙකකින් දත් වෙනවා. දිවිවාර දන්තනීය පිහිටි. දන්තනීය වීම. දිවිවාර දන්තනීය වීම. දිවිවාර දන්තනීය වීම. ඉතින් බාහිර කන් නැහැ. අක්ෂර පොයින්ට් විතරයි බාහිර කන් තියෙන්නේ. right? බාහිර කන් පිහිටීම. බාහිර කන් පිහිටීම. මේ යට හනුව තියෙනවනේ අපි මේ. මගේ නම් පේන්නේ ඔයගන්ට. පෙන්නන්නේ. යට හනුව තනි අස්තයකින් තියෙන්නේ. යන්න. යටි හනුව තනි අස්තයකින් සෑදී තිබීම. යටි හනුව තනි අස්තයකින් සෑදී තිබීම. right? ඔය ඇති. right? එහෙනම් මුගේ නැවත පේපරේ බලන්න හරියට උත්තර ටික ලියා ගන්න. අපි වේජ නම්බර් 10 අවසන් කරා. හැමෝටම තෙරුවන් සරණයි. උසරණයි දෙවියන්.